සිළුමු දෙනාට ආයුබෝවන්. මුළු මහත් ලෝකයේ අපි හැමෝම එකම මාතෘකාවක් ඉස්සරහා නවත්තපු කාරණය COVID-19. වර්තමාන ලෝකයේ විවිධාකාරයේ පරතරයන් නිර්මාණය කරමින් COVID-19 මේ වසංගතයේ ගෝලීය වසංගතයේ ස්වභාවය තවදුරටත් පැතිරෙමින් පවතින බව ඔබ අපි දන්නවා. හැබැයි ලංකාව සහ ලෝකයේ අනිකුත් රටවල් අතර විශාල පරතරයක් මේ වෙනකොට නිර්මාණය වෙමින් පවතිනවා. අපි COVID-19 වසංගතයෙන් බොහෝ එපිටට ගමන් කරන විට ලෝකයේ බොහෝ රටවල් තවදුරටත් මේ වසංගතයට එකතු වෙමින් වසංගතයේ ඇතුළට ගමන් කරමින් ඉන්න ස්වභාවයක් තමයි අපිට දකින්න ලැබෙන්නේ. කෙසේ වුවත් අවදානම පිළිබඳව අපිට දෙවරක් සිතා බැලිය යුතුයි. අද පවතින තත්ත්වයට වඩා හෙට දවසේ පවතින තත්ත්වය වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා අපි හැමෝගෙම වගකීමක් පවතිනවා මේ වෙලාවේදී. වෛද්‍යවරු ඒ වගේම ආරක්ෂකාංශ අප වෙනුවෙන් ලබා දුන්නු සියලුම උපදෙස් අනුව මේ මොහොතේදීත් කටයුතු කිරීම. නොයසේනම් අපටත් මීට වඩා වෙනත් ඉරණමකටපත් වෙන්න නොහැකියාවක් පවතිනවාම නොවේ. ඒ නිසා එවැනි අවදානම් පිළිබඳව දැන හඳුනා ගැනීම ඉතාම වැදගත්. කල්ැතුව සූදානම් වීම වැදගත්. අපිට තිබුණා ඒ වගේ සූදානම් වීමක්. ඒ නිසායි තමයි මම මුලින් සඳහන් කළා වගේ ලෝකේ ඇමරිකාවට තියෙන, ඉන්දියාවට තියෙන මේ තත්වයන් වලට වඩා දුරස්ව අපේ රටේ පරතරය බොහොම ඈතින් පවත්වාගෙන යන්නට අපිට පුළුවන්කමක් ලැබිලා තියෙනවා. මම මේ සඳහන් කළේ අර සමාජ දුරස්ත භාවය පිළිබඳව පරතරය නොවේ. රටවල් දෙකක් විදියට ලෝකයේ අනිකුත් රටවල් හා සමග සසදා බැලීමේදී මේ රෝගය හා සමග අපි ඉන්න තැන. ඒ නිසා අපි වඩාත් මේ මොහොතේදී සැලකිලිමත් විය යුතුයි. මේ සැලකිල්ල වෙනුවෙන් වූ ඒක රාශී වීමක ප්‍රතිඵලයක් ඔබ මේ පැයකමාර තුළ දකින සාකච්ඡාව බවට පත් වේවි. ඔබ දන්නවා මේ COVID-19 වසංගතය එළඹීමත් සමග අපේ රටේ සියලුම අංශ මේ වෙනුවෙන් ඒකරාශී වුණා. මේක එක්තරා පාර්ශවයක හුදකලා ප්‍රයත්නයක් විදිහට පවත්වා ගත යුතු කාරණයක් නෙමෙයි. අපි හැමෝගෙම සාමූහික ප්‍රයත්නයක් බවට පත් යුතු කාරණයක්. ඒ නිසාම අපේ රටේ සියලුම මාධ්‍ය ආයතන ඒකාබද්ධව අපේ රටේ දැවැන්ත මෙහෙයුමක් මේ මොහොතේදීත් ක්‍රියාත්මක කළා. මේ මොහොතේදීත් අනාගතයේදීත් එසේ ක්‍රියාත්මක කිරීම ඔස්සේ අපිට පුළුවන්කමක් ලැබෙන්නේ මේ COVID-19 වසංගතය සාර්ථකව අකුරටම ජය ගැනීමේ ඉලක්කය සම්පූර්ණ කරගන්න. ඒ වෙනුවෙන් අපි සූදානම් මේ පැයකමාරක කාලයක් තුළ විශේෂ සාකච්ඡාවක් සිදු කරන්න. මේ සාකච්ඡාව සඳහා සහභාගී වෙනවා මම පොදුවේ සඳහනක් දුන්නොත් එහෙම අපේ රටේ පෞද්ගලික අංශයේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සහ රාජ්‍ය අංශයේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් ඒ වගේම මේ COVID-19 වසංගතයෙන් රට බේරා ගැනීමේ ක්‍රියාන්විතය සඳහා දායකත්වය ලබා දුන්නු රාජ්‍ය යාන්ත්‍රණයත් මේ සාකච්ඡාව නියෝජනය කරනවා. ඒ නිසා ඊටම වැදගත් සාකච්ඡාවක් කොට මා සලකනවා. ඔබට අතිශය වැදගත් වේවි. අදට වඩා හෙට දවසේ වෙනුවෙන් මේ සාකච්ඡාව ඵල ප්‍රයෝජනයට ලක්වන බව සඳහන් කරමින් අපි හඳුනා ගනිමු මේ සාකච්ඡාව සඳහා සහභාගී වන පාර්ශවය. වෛද්‍ය නිහාල් ජයතිලක මහත්මයා මේ සාකච්ඡාව නියෝජනය කරනවා. එතුමා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ වර්තමාන සභාපතිතුමා. නමුත් මේ සාකච්ඡා මණ්ඩපයේ සභාපතිතුමනි මම ඔබතුමා දකින්න තවත් සුවිශේෂී කාරණයක් තියෙනවා. මේ සාකච්ඡා මණ්ඩපයේ ඉන්න එකම වෛද්‍යවරයා ඔබතුමා. අපේ රටේ වෛද්‍යවරයෙක්, ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජනය කළ සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා, ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුබද්ධ බොහෝ ආයතනවල ඉහළ නිලතල දරූ කෙනෙක් තමයි වෛද්‍ය නිහාල් ජයතිලක මහත්මයා. ඒ වගේම COVID-19 මර්ධනය වෙනුවෙන් පිහිට වූ ජනාධිපති කාර්ය සාධන බලකායේ සමාජිකයෙක් විදිහට ඔබතුමා එහි කාර්යභාරය සිද්ධ කළා. තවත් පැත්තකින් කියනවා නම් මේ සියලු දෙනා නියෝජනය කරන ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමය, මේ විද්‍යුත් විකාශකයින්ගේ සංසදයේ සමාජිකයෙක් විදිහට ඔබතුමාව හඳුන්වන්නට පුළුවන්. ඒ වගේම සභාපතිතුමාට එහා පැත්තෙන් වාඩිගෙන ඉන්නවා ලක්සිරි වික්‍රමගේ මහත්මයා. දෙරණ මාධ්‍ය ජාලයේ උපසභාපති සහ ප්‍රධාන විධායක නිලධාරියා විදිහටයි ඔහු වර්තමානයේ කටයුතු කරන්නේ. ඒ වගේම ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංසදයේ ලේකම්වරයා විදිහට ඔබතුමා කටයුතු කරනවා. බොහොම ගෞරවයෙන් පිළිගන්නවා ජාතික රූපවාහිනිය වෙනුවෙන්. ආයුබෝවන්. ඒ වගේම මේ පැත්තෙන් ඉන්නවා නාලක කළුවැව මහත්මයා. එතුමා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල්වරයා. රාජ්‍ය පාර්ශවයෙන් මේ මාධ්‍ය මෙහෙවීම සඳහා විශාල කාර්යභාරයක් කරන්න ඔබතුමාලට පැවරලා තියෙනවා. ඒ කාර්යභාරය කරමින් ඔබතුමාත් අද මේ සාකච්ඡාව සඳහා සහභාගී වෙනවා. ඔබතුමාත් COVID-19 මර්ධනය සඳහා වූ ජනාධිපති කාර්ය සාධන බලකායේ සමාජිකයෙක්. ඒ වගේම මේ සාකච්ඡා මණ්ඩපය නියෝජනය කරනවා සුදේව හෙට්ටිආරච්චි, ප්‍රධාන විධායක නිලධාරී ස්වර්ණවාහිනී, ඒ වගේම ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංසදයේ විධායක කමිටු සමාජිකයෙක් විදිහටයි ඔබ අද මෙහි නියෝජනය කරන්නේ. ආයුබෝවන්. වෛද්‍ය නිහාල් ජයතිලක මහත්මයා, මට අහන්න තියෙන පළවෙනි ප්‍රශ්නය මේ එකමුතු වීම හරි පුදුමයි අද. රාජ්‍ය මාධ්‍ය, පෞද්ගලික මාධ්‍ය මේ සියලු දේවල් එකතු වෙලා මේ රටේ කර්මුණක් වෙනුවෙන් අපි දිශාවක් හදනවා, මගක් හදනවා. මේ සාකච්ඡාව සඳහා සංකල්පය ඔබතුමාගේ. ඇයි ඔබතුමා මේ විදිහේ සාකච්ඡාවක් නිර්මාණය කරන්න කල්පනා කළේ? ස්තුතියි චමින්ද. මම පළමුවෙන්ම ඉතාමත්ම ආදරයෙන් සහ ගෞරවයෙන් අපේ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ජෙනරාල් නාලක කළුවැව මහත්මයා, ඒ වගේම දෙරණ මාධ්‍ය ජාලයේ උපසභාපති, ඒ වගේම රජයේ විද්‍යුත් මාධ්‍ය විකාශක සංසදයේ ලේකම්තුමා,
ලක්සිරි වික්‍රමගේ මැතිතුමාවත් ඉතාමත්ම ආදරයෙන් ගෞරවයෙන් ජාතික රූපවාහිනිය වෙත පිළිගන්නවා. ඒ වගේම අපේ හිතවත් සුදේව හෙට්ටිආරච්චි මැතිතුමා ස්වර්ණ වාහිනියේ අපේ ප්‍රධාන සාමාන්‍ය අධිකාරිතුමා විධායක නිලධාරිතුමා ඔබතුමාවත් ඉතාමත්ම ආදරෙන් සහ ගෞරවයෙන් පිළිගන්නවා. ඇත්තටම අපි ඉතාමත්ම පැහැදිලිව දන්නවා COVID-19 වසංගත රෝග තත්ත්වය වළක්වා ගැනීම සඳහා ජනතාවට තමන්ගේ අතේ තියෙන තමන්ගේ විශේෂ වගකීමක් තියෙනවා. තමන්ගේ චර්යාව එක්තරා විදිහකට හැඩගස්ස ගන්න ඕන මේ අනාගතයේ හෝ මතුවෙන්න පුළුවන් COVID-19 වසංගතයෙන් ගැලවීම සඳහා. ඉතින් ජනතාවගේ චර්යාව වෙනස් කිරීම පිළිබඳව කතා කරනකොට වැඩිම වගකීමක් සහ හැකියාවක් තියෙන්නේ මාධ්‍ය පද්ධතියට ඒ රටේ පවතින. රාජ්‍ය මාධ්‍ය වෙන්න පුළුවන්, එහෙම නැත්නම් පුද්ගලික මාධ්‍ය වෙන්න පුළුවන්. ඒ මාධ්‍ය පද්ධතියට තියෙනවා විශාල වගකීමක්. ඒ නිසා තමයි අපි ඇත්තටම මාධ්‍ය විකාශකයන්ගේ විද්‍යුත් මාධ්‍ය විකාශකයන්ගේ සංගමය විදිහට කල්පනා කළා අපි මේ වගේ වැඩපිළිවෙලක් එකමුතුව ඉදිරියට ක්‍රියාත්මක කරන්න ඕනේ කියලා අපි කල්පනා කළේ. එතකොට මෙතෙන්දි මම විශේෂයෙන්ම කියන්න ඕනේ මේකට ප්‍රවිෂ්ඨ වීමක් විදිහට 2019 දෙසැම්බර් මාසේ තමයි චීනයේ වූහාන් ප්‍රාන්තයේ මාළු වෙළඳ සැලක මේ රෝගීන් ඉස්සෙල්ලම හඳුනගත්තේ. COVID-19 එහෙම නැත්නම් කොරෝනා වසංගත රෝගීන් ඉස්සෙල්ලම හඳුනගත්තේ. ඊට පස්සේ ක්‍රමක්‍රමයෙන් රටවල් 215ක මේ වෛරසය පැතිරීගෙන ගිහිල්ලා තියෙනවා. ශ්‍රී ලංකාවත් ඇතුළුව රටවල් ලෝකේ 215ක මේ වෛරසය පැතිරීගෙන ගිහිල්ලා තියෙනවා. ඒ වගේම අද තත්ත්වය ගත්තහම මේ රටවල් 215 මුළු ලෝකයේම COVID-19 රෝගීන් මේ වසංගතයට ගොදුරු වුණු රෝගීන් මිලියන ලක්ෂ 112ක් මිලියන 11.2ක පමණ ප්‍රමාණයක් ලක්ෂ 112ක පමණ රෝගීන් සංඛ්‍යාවක් අද වෙනකොට මේ සමස්ත ලෝකය පුරා පැතිරිලා ඉන්නවා. ඒ වගේම මේකේ තියෙන භයානක ඉතාමත්ම භයානක තත්ත්වය තමයි මේ රෝගේ නිසා 5,29,000ක විතර ප්‍රමාණයක් 5,23,000ක විතර ප්‍රමාණයක් මේ වෙනකොට මුළු ලෝකේ පුරා මිය ගිහිල්ලා තියෙනවා. තවත් මිය යමින් පවතිනවා. උදාහරණයක් ගත්තොත් ඉන්දියාවේ අපේ අල්ලපු රට ඉන්දියාවේ ගිය පැය 24 ඇතුළත 444ක ප්‍රමාණයක් මිය ගිහිල්ලා තියෙනවා. ඇමරිකා එක්සත් ජනපදයේ වැඩිම ප්‍රමාණයක් පහුගිය පැය 24 ඇතුළත 600ක විතර ප්‍රමාණයක් මිය ගිහිල්ලා තියෙනවා. එතකොට මෙතෙන්දී අපේ අවධානය යොමු කරන්න ඕන විශේෂ කාරණයක් තියෙනවා. ඒ තමයි අපිට දැන් ක්‍රමක්‍රමයෙන් COVID-19 කොරෝනා වසංගතය අමතක වීගෙන යනවා. ඒකට හේතුව අපේ රටේ ගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් මේකේ ආරම්භක අවස්ථාවෙම එතුමා මේ පෙබරවාරි මාසයේ අන්තිම විතර වෙනකොට ඒ කියන්නේ දේශීය පළවෙනි රෝගියා ලංකාවේ ඇති වුණේ මාර්තු 11 වෙනිදා. ඊටත් ප්‍රථමයෙන් එතුමා ජනාධිපති විශේෂ කාර්ය සාධක බලකායක් පත් කළා විශේෂඥයන්ගෙන් සමන්විත. ඒ කාර්ය සාධක බලකායේ උපදෙස් අනුව එතුමා විශේෂිත වැඩපිළිවෙලක් මම ඉදිරියේදී සඳහන් කරනවා විශේෂිත වැඩපිළිවෙලක් අපේ රටේ ක්‍රියාත්මක කළා. මේ විශේෂිත වැඩපිළිවෙලේ ප්‍රතිඵලයක් වශයෙන් අපිට පුළුවන් වුණා රෝගීන් සංඛ්‍යාව පාලනය කරගන්න, මරණ සංඛ්‍යාව පාලනය කරන්න ලෝකයේ ඉතාමත්ම සාර්ථක COVID-19 මර්ධන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරපු රටවල් 2-3න් එකක් බවට පත් වෙන්න පුළුවන්කම ඇති වුණා. ඉතින් එහෙම වුණාම ඒක නිසාත් ඇතිවන ප්‍රශ්නයක් තියෙනවානේ. ඒක නිසා ඇතිවන ප්‍රශ්නයක් තමයි අපේ රටේ ජනතාව දැන් හිතන්න පටන් ගන්නවා
සම්පූර්ණයෙන්ම මේ වසංගතය දැන් අවසානයි. දැන් අපි මේකෙන් සම්පූර්ණයෙන්ම නිදහස්. කිසිම අවදානමක් නෑ කියන තත්ත්වයට හැසිරීම් රටාව වෙනස් වෙන තත්ත්වයක් තියෙනවා. නමුත් අර මම කිව්වා වගේ අපේ රට වටේ තියෙන රටවල් වල ලෝකයේ අනිත් රටවල් වල විශාල රෝගීන් සංඛ්‍යාවක්, විශාල මරණ සංඛ්‍යාවක් මේ මොහොතේ සිදු වෙමින් පවතිනවා. එම නිසා දැන් අනාගතයේදී රටවල් ක්‍රමක්‍රමයෙන් විවෘත කරනවා. එම නිසා ලොකු අවදානමක් අනාගතයේදී තියෙනවා අපේ රටටත් නැවත වතාවක් මේ අවදානමට මේ අභියෝගයට මුහුණ දෙන්න සිදුවෙන්න සමහර විට ඉඩ තියෙනවා. ඉතින් ඒක හැබැයි කිසිම ප්‍රශ්නයක් නැහැ. අතිගරු ජනාධිපතිතුමා ඒ ක්‍රියාත්මක කරපු වැඩසටහනේ සක්‍රිය පහුගිය කාලය තුල අපි හැසිරුණු ආකාරයට අපි හැසිරෙනවා නම් අනිවාර්යෙන්ම ඒකෙන් අපිට වළක්ව ගන්න පුළුවන්. ඒ නිසා තමයි මාධ්‍යවලට තියෙන්නේ ලොකු වගකීමක්. මොකද්ද මාධ්‍ය වගකීම? මොකද හැම වෙලෙම මිනිස්සුන්ගේ හැසිරීම් රටාව පොලිසිය මාර්ගයෙන්වත් නීති රීති මාර්ගයෙන්වත් අපිට මේ ඉදිරියට හැමදාම පවත්වගෙන යන්න බෑ. අනිවාර්යෙන්ම තමන් හැදෙන්න ඕනේ. තමන් තේරුම් ගන්න ඕනේ. තමන් තේරුම් අරගෙන චර්යාවේ වෙනසක් ඇති කර ගන්න ඕනේ. එතකොට ඒක කරන්න අපේ රටේ මාධ්‍යවලට තමයි ලොකුම වගකීම තියෙන්නේ. ඒකයි අපි එකතු විය යුතු. ඒකයි අපි එකතු උනේ. ඒකයි මේ ඔබ මේ දකින්නේ මේ සාකච්ඡා මණ්ඩපයේ අර කිව්ව සාමූහිකත්වයේ එකමුතු වීමේ ඵලය වෙනුවෙන් තමයි අපි මේ සාකච්ඡාව කරන්න උත්සාහ කරන්නේ. සාකච්ඡාවේ ඉදිරිය වෙනුවෙන් වෛද්‍ය ජයතිලක මහත්මයාගේ මම තව කාරණයක් දැනගන්න ඕන. ඔබතුමා කියනවානේ මේ සාර්ථකව මර්ධනය කරපු රටවල් කිහිපය අතරේ අපි ඉන්නවායයි කියලා. නමුත් අපිට රෝගීන් දිනපතා වාර්තා වෙනවා මේ රටේ. එතකොට ඔබතුමා කොහොමද කියන්නේ මේක සාර්ථකව අපි ජයග්‍රහණය කළා කියලා සහ එහෙම කියනවා නම් මොකක්ද ඒ සඳහා තිබුණු ක්‍රමවේදය? මම හිතන්නේ මට සමහර විට පොඩ්ඩක් කාලය වැඩිපුර ගන්න වෙයි. මම ඔබතුමන්ලගෙන් සමාව ඉල්ලනවා ඒ ගැන. මෙතෙන්දි පළවෙනි එක තමයි අපි කොහොමද කියන්නේ අපේ රටේ වැඩපිළිවෙල සාර්ථක වුණයි කියලා. මේ COVID-19 වසංගතය පැතිරෙන ඕනම රටක අපිට මේ වසංගතයේ තත්ත්වය පිළිබඳව බලන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි රෝගීන් සංඛ්‍යාව. දැන් මෙතෙන්දී අපිට කියන්න බෑ පොඩි දූපතක් වගේ රටක තින්නේ රෝගීන් ටිකයි ජනගහනය අඩු වුණාම. ලොකු රටක විශාල ජනගහනය වැඩි රටක ඉන්නවා රෝගීන් ගොඩක්. එතකොට අපි එකපාරටම කියනවා අන්න මේ රටේ රෝගීන් වැඩි, මේ රටේ රෝගීන් අඩුයි. ඒ නිසා මේ රෝගීන් අඩු රටේ ක්‍රමේ හොඳයි, පාලනය හොඳයි. එහෙම කියන්න බෑ. අපි මේක විද්‍යාත්මක පදනමක සංසන්දනය කළා තමයි මේ සාර්ථක අසාර්ථක භාවය කියන්නේ. එතෙන්දී අපි සංසන්දනය කරනවා දැන් මුළු ලෝකෙම ගත්තහම ජනගහනය දසලක්ෂයකට මුළු ලෝකෙම COVID-19 රෝගීන් ඉන්නවා 1391ක්. මුළු ලෝකෙම ගත්තහම COVID-19 රෝගීන් ජනතාව දසලක්ෂයකට ඉන්නවා 1391ක්. නමුත් ලංකාව ගත්තහම ජනගහනය දසලක්ෂයකට ඉන්නේ රෝගීන් 96.4යි. ඒ වගේම දැන් ලෝකෙ එක්කනේ කතා කළේ ලෝක සාමාන්‍ය තත්ත්වයක. එතකොට සාමාන්‍ය තත්ත්වයට වැඩිය අපි ඉතාමත්ම හොඳින් රෝගීන් සංඛ්‍යාව පාලනය කරලා තියෙනවා. දැන් ඇමරිකාව ගත්තහම ඇමරිකාවේ ජනතාව දසලක්ෂයකට ඉන්නවා රෝගීන් 8277ක්. අපේ 96ක් ඉන්න එක දසලක්ෂයකට 8277ක් ඉන්නවා. ඒ වගේම ඉන්දියාව ගත්තොත් රෝගීන් මේ ජනතාව දසලක්ෂයකට රෝගීන් 453ක් ඉන්නවා. ඒ වගේම අපි ඊ타මත්ම මේ අපිට හුඟක්ම සම්බන්ධකම් අතීතයේ තිබුණු ඊ타මත්ම බලවත් රටක් මහා බ්‍රිතාන්‍යය. ජනතාව දසලක්ෂයකට රෝගීන් 4179ක් ඉන්නවා. අපේ 96ක් ඉන්න එක. එතකොට ඊළඟට අපි සංසන්දනය කරමු ලෝකේ පහුගිය දවස්වල ඉතාමත්ම ප්‍රශංසාවට ලක්වුණු රටක් තියෙනවා නවසීලන්තය. ඒ රටේ මේ කොවිඩ් පාලනය ඉතාමත්ම හොඳින් කළයි කියලා ඒ රටේ අගමැතිතුමියමත් විශාල ප්‍රශංසාවකට ජාත්‍යන්තරවත් ලක් වුණා. ඒ රටෙත් ජනතාව දසලක්ෂයකට
රෝගීන් 244ක් ඉන්නවා. අපේ රටේ 96ක් ඉන්න එක. ඒ කියන්නේ අපි ඉතාමත්ම හොඳින් අපේ රටේ අපි මේ රෝගීන් සංඛ්‍යාව පාලනය කරලා තියෙනවා. ඒ වගේම සාර්ථකත්වයේ මනින අනිත් මිම්ම තමයි මරණානුපාතිකය. රෝගීන් ඇතිවන සංඛ්‍යාවෙන් කොපමණ ප්‍රතිශතයක් මිය යනවද? දැන් සම්පූර්ණ ලෝකේ සාමාන්‍ය තත්ත්වය ගත්තහම 4.8ක් මිය යනවා. රෝගය 100කට හැදිලා තිබුණා නම් 4.8ක් ලෝකේ සාමාන්‍ය සමස්තය ගත්තහම මිය ගිහිල්ලා තියෙනවා. එතකොට ඇමරිකා එක්සත් ජනපදයේ 4.7%. නමුත් ලංකාව ගත්තහම ලංකාවේ මරණවල COVID-19 රෝගීන්ගේ මරණවල ප්‍රතිශතය 0.53%. එතකොට ඇමරිකාවේ නම් 4.7%. එතකොට මේ ඉන්දියාවේ නම් 2.9%. මහා බ්‍රිතාන්‍යයේ නම් 15.5% රෝගීන් වැඩි ගානක් මිය ගිහිල්ලා තියෙනවා. එතකොට ප්‍රංශය වගේ යුරෝපීය රටක් ගත්තාම 17.9%. නමුත් ලංකාවේ ප්‍රතිශතය 0.53%. එතකොට අපි නවසීලන්තය වගේ ඉතාමත්ම සාර්ථකයි කියලා ලෝකෙම පිළිගත්ත රටක ඒ මරණ ප්‍රතිශතය ගත්තහම 1.86යි. ඊටත් වඩා අඩුවෙන් 0.53% ප්‍රතිශතයක් තමයි ලංකාවේ අපි පවත්වගෙන ගිහිල්ලා තියෙන්නේ. එතකොට ඒ අනුව බැලුවහම අපිට ඉතාමත්ම පැහැදිලිව පෙනී යනවා අපි දැනට ඉතාමත්ම හොඳ තත්ත්වයක ඉතාමත්ම සාර්ථක තත්ත්වයක මේ කොවිඩ් පාලනය පවත්වගෙන ගියයි කියලා. දැන් ප්‍රශ්නයක් මතුවෙනවා. ඇයි ඉතාමත්ම ධනවත් ඉතාමත්ම බලවත් මහා විශාල දැවැන්ත රටවල් ඒ වගේම රෝහල් පද්ධතිය හරිම දියුණුයි. තාක්ෂණිකව අපිට හිතාගන්නවත් බැරි තරම් දියුණු උපකරණ වලින් සමන්විත රෝහල් තියෙන මෙවැනි දැවැන්ත රටවල් ඇයි මේ COVID-19 වසංගතය හමුවේ දන ගහන්න සිද්ධ වුණේ මොකද කියන ප්‍රශ්නය මං හිතන්නේ ඔක්කොටම ඇති වෙනවා. ධනය, බලය, තාක්ෂණික ඥානය මේ හැම දෙයක්ම තිබුණු රටවල් වලට නමුත් යම් කිසි අඩුපාඩුවක් තිබිලා තියෙනවා. ඒ අඩුපාඩුව අපේ මේ පුංචි ශ්‍රී ලංකාවේ ඒ අඩුපාඩුව තිබිලා නැහැ. ඒ නිසා තමයි අපිට මේකට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඉතින් අපි මේක බැලුවහම මෙතෙන්දී පළවෙනි මම ඉතාමත්ම කෙටියෙන් මම විස්තර කළොත් ඇයි මෙහෙම අපිට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් වුණේ කියන තත්ත්වය මම බොහොම කෙටියෙන් පැහැදිලි කළොත් එකක් තමයි අපේ රටේ තියෙන සෞඛ්‍ය සේවා පද්ධතිය. අපේ රටේ සෞඛ්‍ය සේවා පද්ධතියේ මහජන සෞඛ්‍ය සේවා පද්ධතිය කියලා රෝගවලට ප්‍රතිකාර කරන ප්‍රතිකාර සෞඛ්‍ය සේවා පද්ධතියට අමතරව තවත් මහජන රෝග වළක්වා ගැනීමේ සෞඛ්‍ය සේවා පද්ධතිය කියලා වෙන ධනවත් රටවල් වල බලවත් රටවල් වල නැති විශේෂ පද්ධතියක් ඉතාමත්ම හොඳින් ක්‍රියාත්මක වෙලා තියෙනවා ලංකාවේ. ඒකේ ජාතික මට්ටම, පළාත් මට්ටම, දිස්ත්‍රික්ක මට්ටම සහ ප්‍රාදේශීය ලේකම් එහෙම නැත්නම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ටාස මට්ටමටම යනවා. එතනින් පහළටත් ගිහිල්ලා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ පෞල් සෞඛ්‍ය සේවා නිලධාරීන් මුළු දිවයින පුරාම දැවැන්ත ජාලයක් විදිහට මේ රෝග නිවාරණ පද්ධතියක් ක්‍රියාත්මක වෙනවා. එතකොට මෙවැනි රෝග නිවාරණ පද්ධතියක් ක්‍රියාත්මක වීමත් මේ වසංගත මර්ධනය කිරීම සඳහා විශේෂ අවශ්‍යතාවයක් ඒකත් එක හේතුවක්. ඊළඟ එක තමයි අපේ ගරු ජනාධිපතිතුමා බොහොම නිවැරදිව කල්පනා කළා සෞඛ්‍ය අමාත්‍යාංශය කොච්චර සාර්ථක වුණත් කොච්චර හොඳින් ක්‍රියාත්මක වුණත් ඒගොල්ලන්ට වැඩ කරන්න පුළුවන් සීමාවක් තියෙනවා. ඒගොල්ලන්ට යන්න පුළුවන් ගමනේ එක්තරා සීමාවක් තියෙනවා.
ඒ සීමාව ඉක්මවා යන්න අවශ්‍ය වෙනවා මේ COVID-19 වසංගතය පාලනය කරන්න නම් සාර්ථකව. එතකොට එතුමා මොකද කළේ මේ යාන්ත්‍රණයට ආරක්ෂකාංශ ඒ වගේම රාජ්‍ය බුද්ධි සේවාව සම්බන්ධ කළා. මොකද කොරෝනා රෝගියෙක් COVID-19 රෝගියෙක් හඳුනගත්තාම ඒ හඳුනා ගැනීම ඉක්මනින් කරන්න ඕනේ. ඊට පස්සේ තියෙන වැදගත්ම කොටස තමයි මේ හඳුනාගත් රෝගියා සමග සම්බන්ධතා පැවැත් වූ පුද්ගලයන් නිවැරදිව වහාම හඳුනගන්න ඕනේ. එතකොට ඒ රෝගියත් සමග කෙලින්ම සම්බන්ධ වුණු පුද්ගලයෝ වගේම වට කීපයකින් ඒ සම්බන්ධ වුණු පුද්ගලයන් එක්ක සම්බන්ධ වුණු පුද්ගලයෝ ඒ පුද්ගලයන් එක්ක සම්බන්ධ වුණු පුද්ගලයෝ වට කීපයකින් හඳුන ගන්න ඕනේ. මේ හඳුනා ගැනීම තනියෙන් සෞඛ්‍යංශයට කරන්න බෑ. නමුත් ඒගොල්ලෝ ඉතාමත්ම සාර්ථකව කළා. නමුත් මේ හඳුනා ගැනීමට කෙලින්ම රාජ්‍ය බුද්ධි අංශ සම්බන්ධ කළා. සමහර වෙලාවට පුද්ගලයෝ හඳුනාගෙන තියෙනවා ඒ පුද්ගලයා සම්බන්ධකම් පවත්වපු පුද්ගලයා එයාට මතකත් නැහැ. නමුත් රාජ්‍ය බුද්ධි අංශයේ නිවැරදිව ඒ පුද්ගලයා හඳුනගෙන තියෙනවා. එතකොට මේ පුද්ගලයෝ හඳුනා ගැනීමට රාජ්‍ය බුද්ධි අංශයේ ඉතාමත්ම හොඳ සක්‍රිය වැඩපිළිවෙලකින් සෞඛ්‍යංශයට දායක වුණා. ඊළඟට දැන් මෙහෙම මේ පුද්ගලයෝ හඳුනගත්තයි කියලා වැඩක් වෙන්නේ නැහනේ. රෝගියා හඳුන ගන්නවා, රෝගියත් එක්ක සම්බන්ධකම් පැවැත්වූ පුද්ගලයෝ හඳුන ගන්නවා. එතකොට වහාම අපි කළ යුත්තේ අපේ තියෙන වගකීම තමයි මේ හඳුනගත්ත පුද්ගලයෝ සමාජයේ ඉන්න සාමාන්‍ය අනිත් පුද්ගලයොත් එක්ක ගැටෙන එක වහාම නවත්තන්න ඕනේ. මේ පුද්ගලයෝ වෙනත් ස්ථානවලට ගිහිල්ලා ඒගොල්ලෝ වෙන් කළා තියාගන්න ඕනේ. වෙන් කළා තියාගන්න එකත් නිරෝධායන මූලධර්ම වලට අනුව ඒ වෙන් කළා තියාගන්න අය අතරත් ඊ타මත්ම හොඳින් සමාජ දුරස් භාවයේම මේ පවත්වගෙන ඒ අය අතරත් බෝන වෙන තත්වයෙන් ඒගොල්ලෝ වෙන් කළා තියාගන්න ඕනේ. දැන් බලන්න මේක හදිස්සිය කරන්න වුණා. මේකට කියන්නේ නිරෝධායනය. මේ නිරෝධායනයේ මධ්‍යස්ථාන වහාම මිනිසුන් දහස් ගණනක් නිරෝධායනය කරන්න අවශ්‍ය පහසුකම් සහිත මධ්‍යස්ථාන ඇති කරන්න වුණා. ඒක සෞඛ්‍යංශයට තනියෙන් කරන්න බෑ. ඒකෙදි ආරක්ෂකාංශ ඊ타මත්ම ප්‍රශංසනීය සහකාර්යක්ෂම ක්‍රියාමාර්ගයක් ක්‍රියාභාරයක් කටයුතු සමුදායක් ඉටු කළා. පැය 24න් සමහර වෙලාවට සමහර ගොඩනැගිලි හොඳ නිරෝධායන මධ්‍යස්ථාන බවට පත් කළා. සමහර විට සමහර රෝහල්වල සමහර අංශ මේ රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා විශේෂයෙන් සකස් කළ විවෘත කළ පැය 24ක් දිනක් දෙකක් ඇතුළත. ඉතින් මෙතෙන්දී අපි විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ ආරක්ෂක හමුදා විශේෂ කාර්යභාරයක් මේ වැඩපිළිවෙලේදී ඉටු කළා. එතකොට සෞඛ්‍යංශය ඒ වගේම ආරක්ෂකාංශ ඒ වගේම රාජ්‍ය බුද්ධි අංශය මේ තුනම එකතු වෙලා තමයි අපේ රටේ මෙන්න මේ ආකෘතිය ජාත්‍යන්තරව දැන් විශේෂ පිළිගැනීමකට ලක් වෙලා තියෙනවා. නමුත් මූලික අවස්ථාවේදී මේ ආකෘතිය මම හිතන්නේ මේ රටවල් 215න් රටවල් එකක නැත්තම් දෙකක විතරයි තිබුණේ. ඒ වගේම චමින්ද මෙතෙන්දි තව ප්‍රශ්නයක් තියෙනවානේ. මොකද මේ ක්ලෝස් ඩවුන් රටවල් වසා දැමීම් ගැන කතා කරනවා. මොකද හැම වෙලේම අපිට සිද්ධ වෙනවා එක්තරා වෙලාවක රට වසා දාන්න. රටේ ගුවන් තොටුපළ වහන්න, ප්‍රදේශවල ඉන්න ජනතාව තව ප්‍රදේශවලට යන එක නවත්තන්න මේ වසා දැමීමේ ක්‍රියාවලියක් කරන්න වෙනවා. දැන් මේ වසා දැමීමේ ක්‍රියාවලිය එක්තරා කාල සීමාවකට සිදු කරන්නේ නැතුව මොන විදිහටවත් COVID-19 රෝගය පාලනය කරන්න පුළුවන් කමක් නැහැ. නමුත් මෙතෙන්දී අපි හරි බුද්ධිමත් වෙන්න ඕනේ. සමහරු කියනවා මීට කලින් වැහුවනම් මුකුත් ප්‍රශ්නයක් නැහැ කියලා. නමුත් රටක් වහලා ගොඩක් කල් වහලා තියාගන්න බෑ. එතකොට මීට කලින් වැහුවනම් එහෙම විවෘත කරන්න වෙනවා රෝගය උච්ච අවස්ථාවේදී. ලෝකයේ උච්චම අවස්ථාවේදී රෝගය විවෘත කරන්න වෙනවා. එතකොට විශාල ප්‍රශ්නයක් ඇති වෙනවා. එතකොට මේ වසා දැමූ කාලය තුල මහ විශාල ප්‍රශ්නයක් ඇති වුණා.
අන්න ඒක කළමනාකරණය කිරීම තමයි මෙතන තියෙන මම දකින කොවිඩ් මර්ධනය කිරීම වගේම ඉතාමත්ම සාර්ථක වැඩපිළිවෙලක් වුණේ. මොකද මෙතෙන්දී ගරු ජනාධිපතිතුමා ගරු අගමැතිතුමා රජය කල්පනා කළා විශේෂ කාර්ය සාධක බලකායක් පිහිටෙව්වා. මම හිතන්නේ බැසිල් රාජපක්ෂ ගරු මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. මේ කාර්ය සාධක බලකාය මේ වසා දැමූ රට තුල දැන් බලන්න රටක් වසා දානවයි කියන්නේ රටේ රෝහල් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. සායන ක්‍රියාත්මක වෙන්නේ නැහැ. රටේ තියෙන පාමසි වැහිලා තියෙන්නේ. එතකොට බලන්න රටේ ලක්ෂ ගාණක් ඉන්නවා හෘද රෝගීන්. ලක්ෂ ගාණක් ඉන්නවා අධික රුධිර පීඩනය, දියවැඩියාව වගේ රෝගී තත්ත්වයන්ට භාජනය වෙච්ච පුද්ගලයෝ. එතකොට තමන්ගේ ඖෂධ ගන්න දිනපතා පාවිච්චි කරන ඖෂධ ගන්න සායනය වහලා දැම්මහම කොවිඩ් කන්ට්‍රෝල් වෙන්නයි මේ වැඩේ කරලා තියෙන්නේ. නමුත් මේකට ප්‍රතිකර්මයක් යෙදුවේ නැත්නම් මොකද වෙන්නේ? කොවිඩ් වලින් මැරෙනවට වඩා වැඩි සංඛ්‍යාවක් මේ රෝග උත්සන්න වෙලා මැරෙනවා. ඉතින් බලන්න එතකොට මම එකක් විතරයි පැහැදිලි කරන්නේ. තැපැල්පතිතුමා මැදිහත් කරගෙන අර සායනවල ඖෂධ ඉතාමත්ම නිවැරදිව ඒ තැපැල් මහත්වරුන් මාර්ගයෙන් අර රෝගීන්ගේ නිවාසවලට බෙදා හරින වැඩපිළිවෙලක් සංවිධානය කළා. ඊළඟට පාමසිවල ඒ ළඟම පාමසිය සමග අපි ලියාපදිංචි වෙනවා, රෙජිස්ටර් වෙනවා. ඊට පස්සේ දුරකථනය හෝ WhatsApp හෝ ඊමේල් පණිවිඩයක් යවුවාම ඒ පාමසියෙන් අර ගෙදෙට්ට බෙහෙත් අරන්ගෙන ක්‍රමවේදයක් ලෑස්ති කළා. එතකොට ඒ වගේම ආහාර බෙදා හැරීමත් ඒ ආකාරයටම වුණා. එහෙම නැත්තම් මේ හරිම ලේසි බොහොම හොඳින් තදින් පාවිච්චි කරන්න පුළුවන් වචනයක් තමයි රටක් වසා දැමීම. නමුත් රටක් වසා දානවත් එක්කම ඒකේ නියම අරමුණ ඉටු කරගන්න නම් ඒ රට වසා දැමීම නිසා ඇතිවෙන්න පුළුවන් අතුරු අපිට ඇතිවෙන බාධාවන් අපි අනිවාර්යයෙන්ම පාලනය කරන ක්‍රමවේදයක් ඇති කරන්න ඕනේ. ඒකත් රජය ඉතාමත්ම බුද්ධිමත්ව ඒ වෙලාවේ කාලෝචිතව ඒ කාර්ය සාධක බලකා ඇති කළා. එතකොට සෞඛ්‍යාංශ, ආරක්ෂකාංශ, රාජ්‍ය බුද්ධ්‍යංශ සහ අර අත්‍යවශ්‍ය සේවාවන් පවත්වා ගැනීමේ කාර්ය සාධක බලකා කියන විශේෂ පද්ධතියක් ක්‍රියාත්මක වීම තමයි ලංකාවේ මේ සාර්ථකත්වයට මූලික හේතුව. වසංගතයක් පැතිරලා යනකොට ඒත් එක්කම ජන ජීවිතය බිඳ වැටෙන්න දෙන්න බෑ. බිඳ වැටෙන්න නොදී ආරක්ෂා කර ගැනීමේ තත්ත්වය තමයි අර කාර්ය සාධන බලකායේ ක්‍රියාකාරී සමාජිකයෙක් විදිහට ඔබතුමාට මේවා ප්‍රායෝගික අත්දැකීම් තිබුණු කෙනෙක්. ඒ නිසා පැහැදිලි කළේ. කොහොමද මේ වසංගත තත්ත්වයක් කියලා කියන දේ අපිට හැමෝටම මේ කාර්ය ආගන්තුක කාරණයක් බවට පත් වුණා. ලෝකේ කිසිම කෙනෙකුට මා විශ්වාස කරන විදිහට උන්ගේ සජීව අත්දැකීමක් විදිහට මේ වගේ මේ ග්ලෝබල් පැන්ඩමික් එකක් තිබුණේ නැහැ. ඒ නිසා මේක අපි හැමෝටම අලුත් දෙයක්. රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා විදිහට ඔබතුමාටත් මේක අලුත් අත්දැකීමක් බවට පත් වෙන්නේ නැති. කොහොමද මේ නෙට්වර්ක් එක එල්ලලා මේ රට ආරක්ෂා කරගන්න ඔබතුමාගේ දායකත්වය ලැබුණේ සහ ඒ අත්දැකීම කොයි වගේ? ඔව් චමින්ද බොහොම ස්තුතියි ඉස්සෙල්ලා ප්‍රථමයෙන්ම ජාතික රූපවාහිනියට මේ අවස්ථාව ලබා දෙන්න විශේෂයෙන්ම සභාපතිතුමාට. ඒ වගේම මම හිතන්නේ මගේ වෘත්ති ජීවිතයේදී මේක ඉතාමත් විශේෂ අවස්ථාවක්. මොකද අපි බොහෝ අවස්ථාවල් සාකච්ඡාවලට සම්බන්ධ වෙනවා. නමුත් අපි මේ අවස්ථාව විශේෂයි. මොකද අපි එක්තරා ආකාරයකට තරංකාරී ආයතන මම නිලධාරියෙක් වශයෙන් නමුත් මෙතන සහභාගී වෙන අනිත් පාර්ශ්ව තුනම නියෝජනය කරන්නේ යම් ආකාරයකට තරංකාරී පාර්ශවයන්. නමුත් ජාතික කර්තව්‍යයකදී කොහොමද මේ තරංකාරීත්වය කියන එක ඒ වාණිජ්‍ය අරමුණු වලට තිබෙන තරංකාරීත්වය පස්සේ කළා කොහොමද එකතු වෙන්නේ කියන එකට හොඳ උදාහරණයක් සපයන අවස්ථාවක්. මම හිතන්නේ අපේ ජාතික රූපවාහිනී සභාපතිතුමා වෛද්‍ය නිහාල් ජයතිලක මැතිතුමා මේ විස්තර කරා. එතුමා ජනාධිපති කාර්ය සාධකයේ බලකායේ සමාජිකයෙක් වශයෙන් මේ ඇති වෙලා තිබුණු සහ තියෙන තත්වයේ තිබුණු බරපතලකම එතුමා ඉතා හොඳින් සහ දීර්ඝව පැහැදිලි කරා. මේ කාර්ය මේ කරන මේ එතුමන් කියපු විදිහටම මේක බහුවාංශික ප්‍රවේශයක්. ඒ බහුවාංශික ප්‍රවේශයේ සෞඛ්‍ය ආරක්ෂකාංශ ඒ ආකාරයට විවිධ අංශ මේකේ සහ පොදු ජනතාව මේ සියලු දෙනා එකතු වෙලා හිටියා. මෙතනදී අපි කතා කළ යුතු ප්‍රධානම පාර්ශවයක් තමයි මේ බහුවාංශික ප්‍රවේශයේදී මාධ්‍ය. මොකද ඒක අපි සමහරලාකට අපි කතා කරන අඩුයි. ඒ කතා කරන අඩු වෙන්න හේතුව මොකද අනිත් පාර්ශවයන් ගැන හැම වෙලාවෙම කතා කරන්නේ මාධ්‍ය.
නමුත් මාධ්‍ය Taman ගැන කතා කර ගැනීම අඩුයි. නමුත් මේ කරුණ නියෝජනය කරපු රජයේ පැත්තෙන් නියෝජනය කරපු නිලධාරියෙක් වශයෙන් මගේ යුතුයකමක් තියෙනවා ප්‍රධාන වශයෙන්ම ජනමාධ්‍ය කියන එක රාජ්‍ය වේවා පෞද්ගලික වේවා මේ ජනමාධ්‍ය කොතරම් ප්‍රශස්ත සේවාවක් තමන්ගේ සියලුම තමන්ට ආයතනික අරමුණු ඉවත දාලා ජාතික අරමුණක් වෙනුවෙන් කොපමණ කැපවීමක් මොවුන් කරාද කියන එක මේ සියලු මාධ්‍ය ආයතන ලංකාවේ. ඉතින් ඒකට අපිට මනා පිටුවහලක් වුණා. ඒ වන විට යම් කාරණා මත මෙහෙම මාධ්‍ය සංවිධානයක් ඒ කියන්නේ විශේෂයෙන්ම විද්‍යුත් මාධ්‍ය ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංසදය කියන මේ ස්වාධීන නැත්නම් ස්වේච්ඡාවෙන් එකතු වුණු තමන්ගේ අරමුණු වෙළඳ අරමුණු පැත්තකට තිබලා ජාතික අරමුණු වෙනුවෙන් සහ තමන්ගේ වෙනත් අරමුණු වෙනුවෙන් එකතු වෙච්ච මේ ස්වාධීන මේ ඒ සංවිධානය විද්‍යුත් විකාශකයේ සංවිධානය අද මෙතන ඉන්න අපේ ලක්සිරි මැතිතුමත් ඒ වගේම අපේ සුදේව මහතා විනියෝජනය කරන්නේ මේ විද්‍යුත් විකාශකයන්ගේ සංසදේ. අපි මේ විද්‍යුත් විකාශකයේ සංසදේ කියන එක ඇත්තටම මම හිතන්නේ මම දන්නේ වෙන ලෝකේ තියෙන රටවල් වල තියෙන අත්දැකීම් මොනවද කියන එක. නමුත් අපේ ලංකාවේ අපි මේ මාධ්‍ය ස්ට්‍රැටජි එක එහෙම නැත්නම් මේ උපාය මාර්ගය ගැන කතා කරනකොට අපි අර වෛද්‍ය නිහාල් ජයතිලක මැතිතුමා කිව්වා වගේම සභාපතිතුමා කිව්වා වගේම අපි ලංකාව සාර්ථක වෙච්ච රටක් මේ කොවිඩ් මර්ධනය සම්බන්ධයෙන් අද වෙනකොට ඒකට මනා පිටිවහලක් දක්වපු තවත් පැත්තක් තමයි මාධ්‍ය. අනිවාර්යෙන් මේ මාධ්‍යට ගෞරවය හිමි වෙන්න ඕනේ. ඒක අපි කරේ කොහොමද අපි කියලා කියනවා නම් මේ ඒක අපි දැන් අපි වෙන සමහර අපි දැන් නිහාල් ජයතිලක මැතිතුමත් යම් විදියකට වෙන රටවල් එක සංසන්දනයක් කරා. මම හිතන්නේ අපි සාර්ථක වෙන්න එක ලංකාව රටක් විදිහට සාර්ථක වෙන්න එක හේතුවක් තමයි මම හිතන්නේ අපි එක වොයිස් එකක්. ඒක නැත්නම් එක පණිවිඩයක් අපිට පුළුවන් වුණා මේ කාලේ පුරාම මුළු රට පුරාම සියලු ජනතාවට ගෙන යන්න. ඒක මම හිතන්නේ ගොඩාක් රටවල් අපේ අසල්වැසි රට ඉන්දියාව ගත්තත් සමහරලාට ඒක අපහසුයි. මොකද එකම වොයිස් එකක් ගෙනියන්න බෑ. නමුත් අපිට මේ එකතු නිසා විශේෂයෙන්ම විද්‍යුත් විකාශකයන්ගේ සංසදයේ තියෙන එකතුව සහ අපිත් එක්ක තියෙන අවබෝධය නිසා මේ සමස්ත කාලය පුරාම අදත් ඇතුළත්ව එක පණිවිඩයක් ජනතාවට ගෙනියන්න ඕන පණිවිඩය එකම විදිහකට අපිට ගෙනියන්න පුළුවන්. ඒක දකුණද උතුරද සියලු තැනටම රට ගමන් කරනවා. ඒතර මේකේ එක උදාහරණයක් මම කියන්නම්. ලංකාවේ පළවෙනි රෝගියා වාර්තා වුණේ මාර්තු 11 වෙනිදා. මාර්තු 11 වෙනිදා වාර්තා වුණාට පස්සේ රජයේ විදිහට මාර්තු 12 වෙනිදා හෝ අපි අපේ මාධ්‍ය ප්‍රධානීන් කැඳවලා අපි රැස්වීමක් තියලා එතනදී මාධ්‍ය මේ විද්‍යුත් විකාශකයන්ගේ සංසදයේම ප්‍රධාන වශයෙන්ම එකඟ වුණා අපි සියලුම නාලිකා එකතු වෙලා ඒකාබද්ධ මෙහෙයුමක් කරමු කියලා. ඒ ඒකාබද්ධ මෙහෙයුම මාර්තු 15 වෙනිදා වෙනකොට ලංකාවේ සියලුම විද්‍යුත් විකාශකයෝ ඒ කියන්නේ රූපවාහිනිය ගුවන්විදුලි සියලුම ආයතන එකතු වෙලා ලංකාවේ එක වෙලාවකට පැයකමාරක හෝ දෙකක වෙලා වැඩසටහනක් අපි විකාශය කරා. ඒක තමයි මම හිතන්නේ ඒ තිබුණු තත්ත්වය ඇතුළතදී මේ රෝගය කියන එක කුමක්ද කියන එක පිළිබඳව මහ ජනතාවට යම් යම් අවබෝධ තියෙන්නේ නැති නමුත් පුළුල්ව මේක එන්න පුළුවන් දේ මොකක්ද වෙන්න පුළුවන් දේ මොකක්ද කියන එක ජන මනස පිළියෙල කර ප්‍රථම අවස්ථාව තමයි ඒ වැඩසටහන මේ මෙහෙයුමේදී. එතකන් මම කියන්නේ තිබුණ නැහැ කියලා ප්‍රවෘත්ති වල විකාශය කරනවා. නමුත් සංවිධානාත්මකව මිනිසුන්ට දැනෙන විදිහට ඇඟට දැනෙන්න හරි පණිවිඩේ නියමිත විශේෂඥයෝ ගෙනල්ලා ඒ පණිවිඩය දුන්නා. ඒකම මම හිතන්නේ ලෝකේ කොහෙවත් එහෙම දෙයක් කරන්න පුළුවන් කියලා. ඒකම අපේ අර තියෙන අපේ උපාය මාර්ගයේ තියෙන සහ මේ අපේ තියෙන සහයෝගයේ තියෙන සහ කැපවීමේ තියෙන හොඳම මේ දෙයක්. ඉතින් මේ විදිහට මට ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ කාර්යභාරය මේ වෙලාවෙම කතා කරන්න පුළුවන් චමින්ද කොහොමද කරන්න දැන් කතා කරන්නද නැත්නම් අපි ඉදිරියට කතා කරමු. දැන් ඔබතුමාට සඳහන් කරපු විද්‍යුත් විකාශකින්ක සංගමයක් මේ වෙලාවේදී තාම වැදගත් වෙන්නේ නැති. මොකද පුවත්පත් මුද්‍රණය කරගන්න විදිහක් නැහැ, බෙදා හරින්න විදිහක් නැහැ. ඒතර පුවත්පතෙන් වෙන්න ඕන කාර්යභාරය එක්තරා විදිහකින් නැණ හිටියා. රට ලොක්ඩවුන් වෙලා තිබුණු නිසා. ඒ නිසා විද්‍යුත් විකාශකින්ගේ සංගමය ඔබතුමාට ලොකු හයියක්ම වුණා තමයි. ඔව්. අනිවාර්යයෙන්ම. ඒකයි ඒ සංගමේ ලේකම්තුමා ඉන්නවා මෙතන. මාධ්‍ය ජාලයක ප්‍රධාන විධායක නිලධාරීවරයා උපසභාපතිවරයා දෙරණ මාධ්‍ය ජාලේ. ඊට පෙර මට ඔබතුමා සඳහන් කරන්න අරගෙන විද්‍යුත් විකාශකින්ගේ සංගමය. අර කිව්වා දැන් අධ්‍යක්ෂ ජනරාල්තුමා කියනවා ඊටාම ලොකු හයියක් වුණා අපිට මේ වෙලාවේ. ලේකම්තුමා ඔබතුමා. ඔව් ජමින් දැන් මේ ඉස්සලම බොහොම ස්තුතියි ජාතික රූපවාහිනියට අපිව මේම කැඳවීම පිළිබඳ. ඒක ගැන මම දෙවෙනුව කියන්නම්. දැන් විද්‍යුත් විකාශකයන්ගේ සංසන්දය අපි පටන් ගත්තේ මේ ග්ලෝබල් පැන්ඩමික් එකක්ම නෙවෙයි. හැබැයි මීට කලින් තිබ්බ මේ වගේ හදිසි අවස්ථාවක් ඒ කියන්නේ ඩෙන්ගු වසංගත අවස්ථාවේදී 2017 දී අපි සියලුම මාධ්‍ය එකතු වුණා. ඒ එකතු වුණාට පස්සේ මෙවැනි සංසදයක අවශ්‍යතාවය එතනදී ප්‍රකාශ වුණා. ඊට පස්සේ අපි එකතු වෙලා මේ සංසදය පිහිටෙව්වා.
අර නාලක කිව්වා වගේ මේ ලෝකයේ තත්ත්වයක් ඒ වගේ සංසද තියෙනවා ලෝකයේ මේ බ්‍රෝඩ්කාස්ටර්ස් යුනියන් තියෙනවා. හැබැයි මෙවැනි අවස්ථාවක වගේ එකතු වීමක් නම් අපිට පේන්නේ නැහැ. ඒක තමයි මේකේ තියෙන විශේෂත්වය. එතකොට දැන් අර ડોક્ટર ජයතිලක කිව්වා වගේ මේ දැන් මෙතනදී ගොඩක් දේ ඉවහල් වුණා. ඒ වගේම මාධ්‍යයත් විශාල කාර්යභාරයක් කරා අපේ ගුවන් කාලය විකාශන කාලය අපි කැප කරලා සියලුම නාලිකා මේ ප්‍රෝග්‍රෑම්ස් කරා වැඩසටහන් කරා මේ ජනතාව දැනුවත් කිරීමට. එතකොට මේ අනිත් එක මේ දැන් මේ වගේ එකතු වීමකුත් විශේෂක් මේ වගේ වැඩසටහනක මේ දැන් ලෝකයේදී අපි දැක්ක දේවල් එක දෙයක් තමයි මේ අසාර්ථක වෙච්ච රටවල් දිහා බලපුවාම අසීමිත පුද්ගල නිදහස අර ලිබරල් මතවාදය බොහොම දරුණු විදිහට ගිය රටවල්නේ. හේතුව මේ පුද්ගල නිදහස අසීමිතයි. බලාධිකාරයක් ගැන මේ නායකත්වයක් ගැන විශ්වාසයක් නැති වෙනවා. ගෙදරට වෙලා ඉන්න මිනිස්සු වරේ කැමති. අන්න හරි. එතකොට හිතනවා මේ මගේ නිදහසට බාධා කිරීමක් කියලා. ඒතකොට මාධ්‍යයේ එක්තරා මේ කාර්යභාරයක් තියෙනවා. දැන් අපිටත් මේක පළවෙනි අත්දැකීම නේ ග්ලෝබල් පැන්ඩමික් එකක්. එතකොට මාධ්‍යයේ එක්තරා කාර්යභාරයක් තියෙනවා. කොයිතරම් දුරට ජනතාව දැනුවත් කරනවද? කොයිතරම් දුරට දැන් බයත් එක දෙයක්. කොයිතරම් දුරට බය වෙනවද කියන එකත් එක දෙයක්. එතකොට අපි මේ පළවෙනි අත්දැකීම හැටියට එක්තරා ප්‍රමාණයකට මේ රෝගය ගැන දැනුවත් කිරීම හා පොඩි බය කිරීමකුත් වෙන්න වෙනවා. ඒතකොට ඒකේ මං වෙන්න මේ ඇත්ත සිද්ධිය මං කියන්නේ. ඒ ඇස්සේ දැන් මේ රට ඇතුළෙත් ඉන්නවනේ අර නිදහස අසීමාන්තික ලෙස තිබිය යුතුයි කියන පුද්ගලයෝ. ඒගොල්ලෝ මාධ්‍යයට දෝෂාරෝපණය කරනවා. අනිත් එක ඇත්ත කතාව ඒ වගේ දෝෂාරෝපණ ආවද ඔබතුමල්ලට? ආවා. මොකද නැතුව. ඒ නෑ අනිත් එක ඇත්ත කතාව තමයි දැන් ඇත්තටම ඕනම රටක ඉන්න පුළුවන් ලෙඩ්ඩු ගණන් කරන කට්ටිය. ලෙඩ්ඩු වැඩි වෙනකම් බලාගෙන ඉන්න කට්ටිය ඉන්නවා. ඒක නේ ඇත්ත කතාව. සමහර අය ඉන්නවා ලෙඩ්ඩු වැඩි වෙනකම් බලාගෙන ඉන්න. හරි. එතකොට සමහර විට මේ මාධ්‍යයට හරියට කියන්නේ නැහැ වගේ දෝෂාරෝපණ එන්න පුළුවන්. දැන් කිව්වා වගේ දැන් ඇත්තටම ලංකාවේ ඉන්න සමහර ලෙඩ්ඩු ලංකාවේ ලෙඩ්ඩු නෙමෙයි. ඔව්. නේ? ඔව්. පිටින් ලෙඩ වෙලාම ආපු කට්ටිය. ඇත්තටම ගණන් කරන්න ඕනේ ඒ රටට. ඒ ලෙඩ්ඩු. ඉතින් එවැනි දේවල් වලට සමහර අය විශේෂයෙන් සමාජ මාධ්‍ය හරහා මාධ්‍යයට චෝදනා කරනවා. ලෙඩ්ඩු වැඩි වෙනකම් බලාගෙන ඉන්න කට්ටිය. ඉතින් ඒ වගේ මේ ගුණොෙක් මේ අපි කියන්නේ ඒවා චැලෙන්ජස්. එහෙම චැලෙන්ජස් ආව මාධ්‍යයට. මම දැන් සුදේවත් දන්නවා මට වැඩිව. දැන් ඔය විද්‍යුත් විකාශකයින්ගේ සංසදයේ විදිහට ඔබතුමන්ලාට තීරණය කරලා එක තැනක මම දන්නවා විශේෂ වැඩසටහන ගණනාවක් විකාශය වුණා. ඔබේ ආයතනය වෙන්න පුළුවන් මේ වැඩසටහන නිෂ්පාදනය කරන්න. නමුත් සියලු නාලිකාවල මේ වැඩසටහන විකාශය වුණා. අපේ ආයතනය වෙන්න පුළුවන් මේ වැඩසටහන කරන්නේ හැම තැනකම අර එක මතයකට අපි ආවා. හැබැයි ඔබතුමා කියනවා එක්තරා තැනකදී මේ වෙබ් අඩවි වලින් දුන්නු ප්‍රහාරයට එක්තරා වෙලාවකදී හරි ප්‍රශ්නයක් වුණායයි කියලා. මොකක්ද ඒ අත්දැකීම? කොහොමද ඒක කළමනාකරණය කළේ විද්‍යුත් විකාශකයින්ගේ සංසදයේ විදියට? නෑ මෙහෙමයි. දැන් මේකයිනේ මේ දැන් අපි සාම්ප්‍රදායික මාධ්‍ය හැටියට අපිට වගකීමෙන් යුතු ප්‍රකාශ විතරනේ කරන්න පුළුවන්. ජාතික වගකීමකුත් තියෙනවා. අපේ ප්‍රකාශවල යම්කිසි වගකීමක් තියෙනවා. වගවීමකුත් තියෙනවා. දැන් සමාජ මාධ්‍යවල ඕන එකක් කියන්න පුළුවන්. ඒ නිසා අපිට ඒක ඒ තරම් දුරට බලපෑවේ නෑ. මම කියන්නේ වෙච්ච සිද්ධිය. අර තව නාලක තව කතාවක් කියමු මේ තරංගකාරී ආයතන කියලා. ඇත්තටම ඕක තමයි අපිට වෙන අනිත් ප්‍රශ්නේ. කියන්නේ තරංගේ අපි ඇතුලේ තියාගන්නවා. එළියෙන් පිටින් එන තරංගේ පේන්නේ. දැන් ඇත්තටම දැන් මේ ලෝකයට විවෘත වෙච්ච මේ කාලයක් නේ දැන් තියෙන ලෝකෙට විවෘත වෙලානේ මාධ්‍ය ලෝකෙට විවෘත වෙලා. ඒතකොට ලංකාවේ පවා ඩිරෙක්ට් හෝම් ඒ කියන්නේ කෙලින්ම ගෙදරට පේන මාධ්‍ය ගොඩක් තියෙනවා. 140ක විතර දැන් ඩයලොග් POTV වගේ මාධ්‍ය තියෙනවනේ. ඉතින් ඒවායේ තියෙනවා විශාල ප්‍රමාණයක් පිටරට නාලිකා. එතකොට මේ අපි අතර තියෙන තරඟයට වැඩිය අපිට තරඟයක් තියෙනවා පිටරට නාලිකාත් එක්ක.
ඒක අපි දැනගන්න ඕනේ. අපි ඇත්තටම විද්‍යුත් විකාශකයන්ගේ සංසදයේ හැටියට එකතු වෙලා තියෙන්නේ. අනිත් එක ගොඩාක් අනවසර දේ මේ කේබල් channels තියෙනවා ලංකාවේ. විශේෂයෙන් කඳුකර පළාත්වල සහ උතුරේ. එතකොට ඒවට රජයට කිසිම බදු ආදායමක්වත් නැති channels තියෙනවා. ඉතින් ඒ පිළිබඳවත් කටයුතු කරන්න ඕනේ. මේ සියලු දේට තමයි විද්‍යුත් විකාශකයන්ගේ සංසදයේ හැටියට අපි එකතු වෙලා ඉන්නේ. උත්තරයක් දෙන්න පුළුවන් උනේ. සුදේව හෙටිආරච්චි මහත්මයා. දැන් පෞද්ගලික අංශේ නාලිකා කියලා කිව්වොත් එහම අර කිව්වා වගේ නාලකල්ුවේ මහත්මයා කිව්වා වගේ අරමුණක් තියෙනවා. විශේෂයෙන්ම ලාභය පරමාර්ථ කරගත් අරමුණක් ඔබට තියෙනවා වෙන්න පුළුවන් ජාතික මාධ්‍යයකට වඩා. නමුත් මේ සියලුම පරමාර්ථ පැත්තකින් තියලා මේ වෙලාවේදී කැපවීමක් කරන්න උනා. ඒ සැලසුම කොහොමද ඔබේ ආයතන ඇතුලේ ආයතන ව්‍යුහයට එකතු කරගත්තේ? ඔව් චමින්ද ස්තුතියි සමකාලීන කැරියට ඔබ සමග මෙහෙම සාකච්ඡාවකට එකතු වී මේ වගේම ගරු සභාපතිතුමාට ස්තුතිවන්ත වෙනවා මේ කුඩා කාලේ මතකයක් අපහු මතක් කරමින් ජාතික රූපවාහිනියට එන්න අවස්ථාව දුන්නා. මුතුවර සමාජිකයෙක් හැටියට මම මේ නාලිකාවට පැමිණි නැවත දශක ගණනාවකට පසුව නැවත පැමිණෙන මේ වගේ සාකච්ඡාවකට ඒ සතුටට කාරණයක්. චමින්ද ඔබ කිව්වා මේ අර වාණිජ්‍ය අරමුණ කියන එක. නමුත් අපි නාලිකා හැටියට වාණිජ්‍ය පරමාර්ථය තියෙනවා වගේම සියලුම නාලිකාවලට ජාතික වගකීමක් තියෙනවා. රටක් හැටියට අප කළ යුතු කාරණා තියෙනවා. එතනදී අර වාණිජ්‍ය පරමාර්ථය පසෙකලා ජාතික අරමුණුවෙන් එකතු වෙන්න අපිට හැකියාව තියෙන්න ඕනේ. ඒ සඳහාම තමයි විද්‍යුත් විකාශකයන්ගේ සංසදයේ බිහි වෙන්නේ මෙතුමා මතක් කරා 2017 දී කියලා. ඒ සංගමයට මූල බීජය වැටෙන්නේ මේ ජාතික රූපවාහිනිය තුළමයි. 2017 දී ඩෙන්ගු වසංගතය එනකොට ඒ සඳහා වූ සාකච්ඡාවක් ආවා. ඒ සාකච්ඡාව එක සාකච්ඡාවක් ජාතික රූපවාහිනිය තුළ තිබුණා. ඒ අවස්ථාවේදී දෙරණ සමාවෙන්න net FM නාලිකාවේ දැනට සාමාන්‍ය අධිකාරිය හැටියට ඉන්න නුවන් ලියනගේ ඔහු යෝජනාවක් ගේනවා මේ අපි මෙහෙම සංසදයක් පිහිටවමු නේද කියලා. ඒ තමයි 2018 වසරේදී සංසදයක් හැටියට බිහි වෙන්නේ. ඉතින් මෙතන තමයි එතන පටන් ගත්තේ. ඒ අනුව තමයි මේ ගමන ඉස්සරහට ආවේ. අර ඔබ කියපු කාරණයට ආවොත් චමින්ද වගකීම සහ වගවීම කියන කාරණා දෙකක් තියෙනවා. එතකොට මේ වසංගතය මේ ආකාරයෙන් පාලනය කරගන්නට මූලික හේතු වෙච්ච කාරණා දෙකයි. එකක් තමයි රටක රාජ්‍ය යාන්ත්‍රණයේ නිසි ක්‍රියාකාරීත්වයේ නිවැරදි අවස්ථාවේ නිවැරදි තීරණ ගැනීම. ඒ කියන්නේ රාජ්‍ය වගකීම කියන කාරණේ. රජයේ වගකීම කියන කාරණේ. ඉන් අනතුරුව ජනතාවගේ වගවීම කියන කාරණය. ජනතාව ඒ සඳහා නිසි ලෙස අනුගත වීම කියන තැන. අන්නේ ජනතාවගේ අනුගත වීමට තමයි මාධ්‍ය හැටියට අපි එකතු වෙලා මේ මඟ පෙන්නුවේ මෙන්න මේ ආකාරයෙන් තමයි ඔබ ක්‍රියාත්මක විය යුත්තේ කියලා. ලක්ෂිරි මහත්තයා කිව්වා මේ යම් තැනකදී ටිකක් බය කරන්නත් සිද්ධ වුණා කියලා. අපි මේ සාකච්ඡාවලදී තියුණා මේ දැන් මේකේ මිනිස්සු මීට වඩා බය වෙයිද? අපි කොහොමද නෑ යම් ප්‍රමාණයක බයවීමකුත් අවශ්‍ය වුණා. නමුත් එය නිසියාකාරයෙන් කළමනාකරණය කරලා ජනතාවට එය නිවැරදි ආකාරයට වටහා ගන්නට හැකි වෙන ලෙස ගෙනියන්නට අපි සියල්ලන්ටම හැකි වුණා. ඉතින් එතනදී තමයි අර මාධ්‍ය ලාභ පරමාර්ථය පසක තියලා ජාතික වගකීම කියන තැනට අපි ආවේ. සභාපතිතුමා ඔබතුමා මුලින් සඳහන් කළා දැන් අපි ආපහු මේක ගැන හිතන්න ඕන. අවදානමක් අපි ළඟ තියෙනවා අය කියලා. ප්‍රවේශම් වීම සඳහා නම් ආරක්ෂා සහිත වෙන්න නම් අපේ රටට එන්න තියෙන අවදානම අවම කරගන්න නම් අපි මේ වෙලාවෙදිත් තම තමන්ගේ යාන්ත්‍රණය ආපහු ක්‍රියාත්මක කරන්න වෙනවා. දැන් ඒ කියන්නේ එක්තරා විදිහකින් ආපහු අපිට ලොකු අවදානමක් තියෙනවා. අද සමහරු දෙවනි රැල්ලක් පිළිබඳව කතා කරනවා. ඒ නිසා මේ බයක් පිළිබඳව අපිට එක්තරා විදිහකින් එනවා. මොකද්ද කොහොමද අපි මේක බෙදා හදා ගන්න ඕනේ? මේ අවදානම පිළිබඳව පණිවිඩය. නෑ ඇත්ත වශයෙන්ම මේ අවස්ථාවේදී අපි අනවශ්‍ය විදිහට බය වෙන්න කිසිම හේතුවක් නෑ. අනවශ්‍ය විදිහට බය වෙන්න. මොකද හේතුව අපි નિયમિત වෙලාවේදී નિયમિત ආකාරයට අවශ්‍ය පියවර සියල්ලම අරගෙන බොහොම සාර්ථකව මේ තියෙන වසංගත තර්ජනය පාලනය කරලා තියෙනවා. නමුත් චමින්ද දැන් අපි මේ අපිට තනියෙන් අපි ශ්‍රී ලංකාව කියන රටට තනියෙන් මුහුණ දීමට වෙච්ච හුදකලා ප්‍රශ්නයක් නෙමෙයිනේ මේක. මේක තව ලෝකෙ තියෙන රටවල් 215ක් එක්කම කණ්ඩායමක් විදිහට මුහුණ දෙන්න තමයි අපිට සිද්ධ වුණේ. නමුත් අපි එතෙන්දී වෙන රටවල් වලට වඩා ඉදිරියට ගිහිල්ලා වඩා සාර්ථක පියවර අරගෙන මේක පාලනය කරගත්තා. නමුත් දැන් අපිට ඉදිරියේදී මොකද්ද වෙන්නේ? මේ රටවල් ලෝකේ හැම රටක්ම මේ පාලනයේ එක්තරා අංගයක් විදිහට තමන්ගේ රට ක්ලෝස් ඩවුන් කළා එහෙම නැත්නම් රට වසා දමලා
ඊට පස්සේ ක්‍රමයෙන් රටේ සාමාන්‍ය ජනජීවිතය නැවත ස්ථාපිත කරන විදියට දැන් මේ ලෝකෙ හැම රටක්ම තියෙන්නේ ක්‍රමයෙන් විවෘත කරමින් පවතින අවස්ථාවක. දැන් අපේ රට ගත්තත් තත්ත්වය ඒකයි. දැන් අපේ රටෙත් අපි දැන් හැම දෙයක්ම ක්‍රමයෙන් විවෘත කරගෙන යනවා. එතකොට මේ විවෘත කරගෙන යන අවස්ථාවක අපේ රට වගේම නම් COVID-19 රෝගී තත්ත්වය අනිත් ලෝකෙ තියෙන හැම රටකම එහෙමනම් අපිට බය වෙන්න එතරම් කාරණයක් නෑ චමින්ද. මොකද හේතුව අපි ඉතාමත්ම හොඳින් මේක පාලනය කරලා තියෙනවා. මොකද හැම වෙලේම රෝගියෙක් හමු වුණා නම් ඒ රෝගියා හමු වුණ රෝගියා හැම වෙලේම ඒ රෝගියාට මේ විෂ බීජය ආවේ කොතනින්ද කියන එක අනිවාර්යයෙන්ම සෞඛ්‍ය බලධාරීන් හොයාගෙන තියෙනවා. ඒ කියන්නේ කිසිම රෝගියෙක් මේ රෝගියාට විෂ බීජය කොහෙන් ආවද කියලා දන්නේ නැහැ කියන තත්වයට පත් වෙලා නැහැ. එතකොට රෝගේ සමාජගත වෙන්න නොදී පවත්වා ගැනීම තමයි ලංකාවේ කොවිඩ් මර්ධන වැඩපිළිවෙලේ ප්‍රධානතම සාර්ථක භාවය. එතකොට දැන් මෙවැනි තත්ත්වයක් අපි පවත්වගෙන යනවනේ. නමුත් දැන් බලන්න චමින්ද දැන් අපිට ළඟින්ම තියෙන රට ඉන්දියාව. ඉන්දියාවේ පහුගිය 3 වෙනිදා එහෙම නැත්නම් 4 වෙනිදා පැය 24 ඇතුළත රෝගීන් 20903ක් වාර්තා වුණා. රෝගීන් 20903ක් වාර්තා වුණා. ඒ පැය 24 ඇතුළත මරණ 444ක් සිද්ධ වුණා. ඒ වගේම මහා බ්‍රිතාන්‍යය ගත්තාම රෝගීන් 519ක් පහුගිය පැය 24 වාර්තා වෙලා මරණ 136ක් වෙලා තියෙනවා පැය 24ක් තුල. ඇමරිකා එක්සත් ජනපදයේ රෝගීන් 54404ක් මේ පහුගිය පැය 24 වාර්තා වෙලා මරණ 616ක් වෙලා තියෙනවා. බලන්න එක මරණයක් වුණාම අපිට දැනෙන දේ අපේ හදවතට. එතකොට මරණ 616ක් මේ රෝගය නිසා පැය 24ක් ඇතුළත ඒ රටේ සිද්ධ වෙලා තියෙනවා. එතකොට අපි අපේ රටේ මේ රෝගය පාලනය කළාට අපි වටේ ලෝකයේ තියෙන රටවල් වල තත්ත්වය තරමත් තාම ඒගොල්ලන්ට සම්පූර්ණයෙන්ම පාලනය කරගන්න බැරි වෙලා තියෙනවා. තරමත් දුරට පාලනය කරගෙන තියෙනවා. නමුත් එතන ලොකු තියෙනවා අවදානමක්. එතකොට ඉදිරියේදී තව මෙහෙම ප්‍රශ්නකුත් තියෙනවානේ. දැන් මේක වෛරස් රෝගයක්. එතකොට මේක ඇති වෙන එක වළක්ව ගන්න නම් අනිවාර්යයෙන්ම එන්නතක් අපිට හදාගන්න වෙනවා. එතකොට දැනට ඇමරිකා එක්සත් ජනපදයේ මහා බ්‍රිතාන්‍ය ඒ වගේම ප්‍රංශය වගේ යුරෝපයේ රටවල් ඉන්දියාව ඕස්ට්‍රේලියාව ජපානය වගේ රටවල් වල ප්‍රධාන විද්‍යාඥ කණ්ඩායම් ඖෂධ සමාගම් එක්ක එකතු වෙලා මේ විශාල පරිශ්‍රමයක යෙදමින් ඉන්නවා මේ එන්නත නිෂ්පාදනය කරන්න. අනිවාර්යයෙන්ම එන්නතක් හොයාගන්නවා. නමුත් එන්නතක් හොයාගත්තට මේ එන්නත අපේ රටට භාවිතය සඳහා එනකොට අනිවාර්යයෙන්ම තව අඩුම වශයෙන් අවුරුද්දකටත් එහා කාලයක් ගත වෙනවා. එතකොට ඒ කාලය තුල අපි ඉතාමත්ම ප්‍රවේශමෙන් දැන් අපි මේ පහුගිය කාලේ ගත කළා වගේ ඒ සෞඛ්‍යාංශ ආරක්ෂකාංශ දෙන අවවාද පිළිපදිමින් ඉදිරියට යෑමේ අවශ්‍යතාවයක් අනිවාර්යයෙන්ම තියෙනවා. මොකද හේතුව රටවල් දැන් විවෘත වෙනවනේ. දැන් අපිට වුණත් හැමදාම මේ රට වහගෙන ඉන්න බෑනේ. මේ රට විවෘත කරන්න වෙනවා. ගුවන් තොටුපළ විවෘත කරන්න වෙනවා. දැන් මුලදී අගෝස්තු මාසේ මුල විවෘත කරන්න තිබුණා. නමුත් ඒක තව ටිකක් මම හිතන්නේ අගෝස්තු 15 දක්වා දික් වෙලා තියෙනවා. එතකොට විදේශිකයන්ට අපේ රටට එන්න පුළුවන්කම ලැබෙනවා. එතකොට මේ විදේශිකයන් අපිට කියන්න බැහැනේ අහවල් රටින් විතරයි ගෙන්න ගන්න කියලා. එතකොට පොදුවේ විදේශිකයන් විවිධ රටවලින් එනවා. එතකොට මේ රට විවෘත කිරීමේ තත්වයක් සමගම ඇත්ත වශයෙන්ම අපි ඉතාමත්ම ප්‍රවේශම් විය යුතු කාලයකට අපිට අවතීර්ණ වෙන්න වෙනවා. ඉතින් එතකොට දැන් මේ වෙලාවේදී මේ අවදානමක්
තියෙනවයි කියන එක දැන් මේ අවස්ථාවේදී අපි ඉතාමත්ම සාර්ථක තත්වයක ඉන්නවා. නමුත් ඉදිරියේදී මේ වටේ ලෝකයේ රටවල් වල තියෙන තත්වයක් එක්ක ඒ වගේම අපේ රට මේ විවෘත කරගෙන ලෝකයේ හැම රටක්ම විවෘත කරගෙන පියවරෙන් පියවර ඉදිරියට යාමත් එක්ක ඇත්තටම එක්තරා අවදානමක් ඇති වෙන්න පුළුවන් තත්වයක් තියෙනවා. නමුත් ඒ අවදානම ඇතිවීම අපිට අනිවාර්යෙන්ම පාලනය කරන්න පුළුවන් වෙනවා සාර්ථකව අපි සෞඛ්‍ය අංශ දෙන උපදෙස් වලට අනුව අපේ චර්යා රටාව වෙනස් කරගත්තොත්. මොකක්ද මේක හරිම බොහොම මේ සරල කාරණයක් මෙතන තියෙන්නේ. මේ COVID-19 කියන වෛරසය දොරවල් කඩාගෙන වහලවල් කඩාගෙන බලෙන් ගෙදෙට්ට ඇහිල්ලා අපිට ඇතුල් වෙන්නේ නැහැ අපේ ශරීරවලට. මේ එහෙම බලහත්කාරයෙන් එහෙම එන එකක් නෙවෙයි. අඩුමතර මේ මඳුරුවන්ගෙනවත් බෝ වෙන්නේ නැහැ. එහෙමවත් බෝ වෙන්නේ නැහැ. එතකොට ඔව් අපිට පුළුවන්කම තියෙනවා බොහෝම සරල කාරණා 3-4කින් මේක සම්පූර්ණයෙන්ම Tamanට ඇතුල් වෙන එක වළක්වන්න. පළවෙනි කාරණය පැය භාගයකට සැරයක් විතර අනිවාර්යෙන්ම තමන්ගේ අත් පිරිසිදු කරගන්න ඕනේ සබන් දාලා. ඒක පැය භාගයකින් විතර සැරයක් කරනවා නම් ඒ සැනිටයිසර්ස් හරි භාවිතා කළා ඉතාමත්ම හොඳයි. ඒක පළවෙනි කාරණය. දෙවෙනි කාරණය අපේ දැන් පුරුද්දක් තියෙනවා අපි නිකන් ඉන්නකොට මේ මූණ අල්ලනවා, නහය අල්ලනවා, කට ටිකක් අහනවා, ඇස් පිහ දානවා. ඒ වගේ පුරුද්දක් තියෙනවා. මේ පුරුද්ද අපි කොහොම හරි නැති කරගන්න ඕනේ. අපි මේ මූණ අල්ලන මුඛය නාසය අල්ලන පුරුද්ද අපි සම්පූර්ණයෙන්ම නැති කරන්න ඕනේ. දරුවන්ට පවා මේක පුළුවන් තරම් කියලා දෙන්න ඕනේ. ඒක දෙවෙනි අවශ්‍යතාවය. තුන්වෙනි අවශ්‍යතාවය තමයි අපි ජනතාව ගැවසෙන තැනකට යනවා නම් මුව ආවරණ මුව වැසුම් පාවිච්චි කරන්න අනිවාර්යයෙන්ම පුරුදු වෙන්න ඕනේ. මොකද චමින්ද ඔබයි මායි දෙන්නම මුව වැසුම් පාවිච්චි කළා මෙහෙම එකට කතා කරනවා නම් අපි දෙන්නගෙන් එක්කෙනෙකුට හරි වෛරසය අපි දන්නේ නැතුව ඇඟේ තිබුණා නම් ඒ වෛරසය ශරීරගත වෙන්න තියෙන අනිත් එක්කෙනාට ශරීරගත වෙන්න තියෙන හැකියාව 90%කටත් වඩා වැඩි ප්‍රමාණයකින් අඩු වෙනවා. ඒක හරිම වැදගත්. එම නිසා අනිවාර්යයෙන්ම අපි ජනතාව ගැවසෙන තැනකට යනවා නම් අනිවාර්යයෙන්ම මුවවැසුම් පාවිච්චි කරන්නම ඕනේ. දැන් තමන් මුවවැසුමක් පාවිච්චි කරනවා නම් තමන්ගෙන් වෛරසය පිට වෙන එක 70%ක් පමණ පාලනය වෙනවා. ඒ වගේම තමන්ට වෛරසය නැත්තම් තමන් ඒත් මුවවැසුමක් පාවිච්චි කරනවා නම් 12%-15% විතර තමන්ට වෛරසය ඇතුල් වෙන එක පාලනය වෙනවා. එතකොට දෙන්නෙක් මුවැසුම් පාවිච්චි කළා අපි කතා බහ කරනවා නම් 90%කින්ම ඇත්තම කියනවා නම් මේ වෛරසය මේ පැතිරීම වළක්වන්න පුළුවන්. ඊළඟ බොහොම සරල කාරණේ තමයි අපි අතර දුර. මොකද මේක මේ කතා කරනකොට මේ කෙල බිඳිති වලින් තමයි මේක පැතිරෙන්නේ. ඒක අනිත් එක්කෙනා ආශ්වාස කරනවා. එතකොටයි පැතිරෙන්නේ. එහෙම නැතුව අපි කතා කරපු ගමන් මෙතන වාතයට මේක එකතු වෙලා තිබිලා වාතය මගින් පැතිරෙනවා. එහෙම දේවල් වෙන්නේ නැහැ කියලා දැන් විද්‍යාඥයෝම පිළිඅරන් තියෙනවා. එතකොට හැම වෙලේම අපි අතර පරතරය මීටරයක් හෝ දෙකක් අතර දුරක අපි නිතරම අපි එකිනෙකා අතර පරතරය පවත්වා ගන්නවා නම් අනිවාර්යයෙන්ම මේක පාලනය කරගන්න පුළුවන්. එතකොට බලන්න අත් සෝදනවා නම් ඒ වගේම මූණ අල්ලනවා වගේ දේවල් අපි නොකර ඉන්නවා නම් මුව වැසුම් නිසි අයුරින් සමහරු ඉන්නවා මේක පළඳින්නේ නහය විවෘත කරලා නැත්තම් නිකටට දාගෙන ඉන්නවා. එහෙම නැතුව නිසි අයුරින් මුහුණු ආවරණ පළඳිනවා නම් ඒ වගේම අපි අතර දුරස්ථභාවය අපි නියම විදිහට පාවිච්චි කරනවා නම් මේ පවත්වගෙන ඉන්නවා නම් දුරස්ථභාවය මීටර 1ක් හෝ 2ක් පමණ අනිවාර්යයෙන්ම මේ රෝගයෙන් අපිට ගැලවෙන්න පුළුවන්. මේක මිල අධික ලක්ෂ ගණන් වැය වෙන කාරණයක් නෙවෙයි. මේක බොහොම සරල කටයුත්තක්. එකම දේ තියෙන්නේ අපි මේ කියන හැඟීම මේ ආකල්ප මිනිස්සුන්ට කාවද්දන්න ඕනේ. හැම කෙනෙකුටම කාවද්දන්න ඕනේ. එළියට බහින්න අඩියක් තියෙනකොටම බලන්න ඕනේ මං අතේ තියනවද මුව වැස්ම මුව ආවරණය කියලා.
ඒ වගේම තමන්ගේ කාර්යාලවල හරි යම් යම් තැන්වල ඉන්නවා නම් හැම වෙලේම අත්සේදිල්ල අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. තමන්ගේ ප්‍රධානීන්ට බල කරන්න ඕනේ ඒ පහසුකම් දීලා නැත්තම්. ඒ වගේ බොහොම සරල දෙයක් මෙතන තියෙන්නේ. ඒ නිසා තමයි අපි අර අනාගතයේ එන්න පුළුවන් අවදානම අනිවාර්යයෙන්ම අපිට පරාජය කරන්න පුළුවන් මෙවැනි සරල දේවල් ටිකක් ජනතාව සම්පූර්ණයෙන්ම පිළිපදින තත්වයට පත් කරගත්තොත්. ඒක තමයි මාධ්‍යයට කරන්න පුළුවන්. මොකද මේක පොලිසිය නිලධාරීන්වත් රජයේ නීති රීති පාස් කළවත් මිනිස්සුන්ට කරන්න හදන්න ඕන දේවල් නෙමෙයි. එහෙම වුණොත් වෙන්නේ ඒක බොහොම සුළු කාලයක්. දැන් මාස්ක් එක දාන්න නැතුව යනවා ඈත පොලිස් නිලධාරියෙක් ඉන්නවා දැක්කහම මාස්ක් එක දාගන්නවා. ඉතින් එහෙම කළා මේ වැඩේ හරියන්නේ නැහැ. ඒ නිසා තමන්ගේ ඇතුළෙන්ම මේ හැඟීම ඇති වෙන්න ඕනේ. ඒකයි අපේ මේ ලක්සිරි සුදේවයි අපේ අධ්‍යක්ෂක ජෙනරාල්තුමායි කියපු මේ මාධ්‍යවල වගකීම තියෙන්නේ කාර්යභාරය තියෙන්නේ එතනයි. එක්තරා තැන්වල මේ වෛරසය පිළිබඳව හඳුන්වා දුන්නා මේ වෛරසය නොපෙනෙන ත්‍රස්තවාදයක් කියලා. අපිට සාමාන්‍යයෙන් අත්දැකීම් තියෙන ත්‍රස්තවාදය පෙනෙනවා. නමුත් මේ වෛරසය කියන ත්‍රස්තවාදය අපිට නොපෙනෙන නිසා අපි කොයි තැනක ඉන්නවද කියලා අපි දන්නේ නැහැ. ඒ නිසා මේන් ආරක්ෂා වීම සඳහා වැඩපිළිවෙල ගණනාවක් ක්‍රියාත්මක වුණා ආර්වි සඳහන් කළා වගේ ඒ සියල්ල මාධ්‍ය ඔස්සේ දෙන්න ගියාම ලක්ෂ්මී වික්‍රමගේ මහත්මයා අපිට ලොකු වගකීමක් තිබුණා. එක්තරා පැත්තකින් තියෙනවා පවතින තත්ත්වයේ පිළිබඳව තොරතුරු වාර්තා කරන්නත් ඕන. අනිත් පැත්තෙන් අර මෙතුමා කියනවා වගේ ආකල්ප වෙනසක් ඇති කරලා ජනතාව සූදානම් කිරීමක් කරන්නත් ඕන. මේ දේවල් කරන්න රාජ්‍ය පාර්ශවයෙන් විවිධ ආයතන හිටියට මාධ්‍ය ආයතනයක් විදිහට ඔබතුමන්ලට තියෙන එක ගුවන් කාලයක් නේ. මේ ගුවන් කාලයට නොයි කියන හැමදේම එකතු කරන්න ඕනේ. කොහොමද මේ ගුවන් කාලය කළමනාකරණය කළේ ඔබ මේ පැන්ඩමික් එකත් එක්ක? ඔව් දැන් මෙහෙමයි දැන් මම මාධ්‍ය මම හිතන්නේ විශාල කැපකිරීමකුත් කළා. ඒ කියන්නේ ගුවන් කාලය කියන්නේ කැපකිරීමක්. කියන්නේ දැන් විශේෂයෙන්ම මාධ්‍යයට යන වියදම තමුන් හොයාගන්න ඕනනේ. රජය මාධ්‍යයට නම් විශේෂයෙන්ම පෞද්ගලික මාධ්‍ය. ඔව් විශේෂයෙන් පෞද්ගලික මාධ්‍ය. රජය මාධ්‍යයට නම් හදිසියේ ට්‍රෙෂරි එකට භාණ්ඩාගාරයට දුවන්නවත් පුළුවන්. අපිට බෑනේ. එතකොට ගුවන් කාලය අපි එක්තරා ප්‍රමාණයක් කැප කරන්න ඕනේ. හැබැයි මෙවැනි අවස්ථාවක කැප කරේ නැත්නම් වැඩක් නැහැනේ. ඉතින් ඒකට තමයි ඇත්තටම විකාශකින්ගේ සංසදයේ තියෙන්නේ. අපි සියලු දෙනා එකට කතා කරලා තමයි මේ කැපකිරීම කළේ. එතකොට දැන් මේ චමින් දැහුවාගේ මාධ්‍යයේ අර ජනතාව පෙළ ගැස්වීම වගේ දේවල් තියෙනවා. ඒකට සාමාන්‍යයෙන් ඒ පිළිවෙලවල් දෙකක් තියෙනවා. එකක් අපි ඒකට කියනවා කැරට් ඇන්ඩ් ස්ටික් කියලා. ඒ කියන්නේ ජනතාව පෙළගස්සන්න ඕනේ. ඔවුන්ට අවබෝධය දෙන්න ඕනේ. අවබෝධය තුලින්ම ඒ දේ වෙන්නේ නැහැ. එතකොට එක පැත්තකින් තමයි මම කිව්වේ අර ඉස්සෙල්ලා කිව්වා වගේ පොඩ්ඩක් බය වෙන්නත් ඕනේ. ඉතින් කොයිතරම් ප්‍රමාණයකට බය වෙනවද නැද්ද කියන එක තමයි දැන් අපි දැනගෙන හිටියේ නැත්තේ. ඒ කියන්නේ අපේ පළවෙනි අත්දැකීමනේ ඒක තමයි ඇත්ත. ඉතින් එක්තරා ප්‍රමාණයකට අපි සාර්ථක වුණා මේ අප්‍රෝච් එක මේ විදිහට කරලා. ඒ කියන්නේ මේ අවබෝධයක් දුන්නා එක ප්‍රමාණයකට අපි ප්‍රවෘත්ති වලින් වැඩසටහන් වලින් කියපු දේවල් වලින් පොඩි රෝගය පිළිබඳ බියක් ඇති වෙන්න ඕනද මේක හැදුනොත් වැඩක් කමන්නේ කියන එක આવොත් ඉවරයිනේ. එතකොට මම හිතන්නේ ඉදිරියටත් මේ හොඳ පුරුදු. ඒ කියන්නේ සමහර දේවල් අපිට ආගන්තුකයිනේ. අපේ සංස්කෘතිය ඇතුලේ අපේ දැන් ඒ කාලේ මූලික අවශ්‍යතාවයන් අපේ අතීතයට ගියොත් මූලික අවශ්‍යතාවයන් වලට විතරයි මේ සාමාන්‍යයෙන් අපිට අවශ්‍ය වුණේ අපේ සරල ජීවිතයක් නේ. එතකොට ආහාර පාන එහෙම දැන් මේ රටේ ඕනම ඇටයක් පැලවෙන ඕනම තැනක ගහක් කොළක් වැවෙන ඕනම ගෙඩියක් කාලා ජීවත් වෙන්න පුළුවන් තිබ්බ රටක් නිසා පොලිම කියන එකට අපි පුරුදු වෙලා හිටියේ නෑනේ. ඒ කියන්නේ පොලිම කියන වචනේ පවා අපේ භාෂාවේ තිබ්බ වචනයක් නෙවෙයි. ඇත්තටම පොලිම කියලා කියන්නේ මේ fall in කියන ඉංග්‍රීසි වචනේ. මොකද සම්පූර්ණ පොලිම කියන එකම අපිට ආගන්තුකයි. ඒ වචනෙන් තමයි සිංහල භාෂාවට මේක ඇවිල්ලා තියෙන්නේ. ඉතින් පොලිමක් කියලා කිව්ව ගමන් හිතෙන්නේ නිකන් හරි ඍණාත්මක අදහසක්. ඍණාත්මක අදහසක්. හැබැයි පොලිම දැන් තියෙන ලෝකේ මේ සම්පත් දුලබ ලෝකයේ ඇතුලේ අත්‍යවශ්‍ය කාරණයක්. දැන් මේ වගේ අවස්ථාවක හරි අපි මේ පොලිමට පුරුදු වුණා. ඉතින් මං කියන්නේ මාධ්‍ය වගකීම තමයි මේ වගේ සුළු දේවල් පවා. ඒ පොලිමේ ඉන්න එක හොඳ දෙයක් කියන එක. චමිත මට අන්තකට මතක් කරන්න ඕන ඕක උනේ දැන් පෝලිං වල ඉන්න කියලා කිව්වනේ
මීටරේ පරතරය තියාගන්න පොලිමේ ඉන්න. එතකොට අර කර්ෆියු වයින් කරලා පොඩි කාල සීමාවක් එන්නේ. පොඩි කාල සීමාවේදී ජනතාව තමන්ගේ අවශ්‍යතා ටික රැස් කරගන්න ඕනේ, එළියට එන්න ඕනේ. එතකොට ඇතැම් තැනක පොලිම තියෙනවා, ඇතැම් තැනක පොලිම කැඩෙනවා. මේ සියල්ල මාධ්‍යෙන් විවිධාකාරයෙන් පෙන්වුවා. ඒ පෙන්වීම තුළ අර පොලිමේ නැති අයව යම් ආකාරයක පෙන්වීම තුළ ජනතාවට සමහරලාට ලැජ්ජාවක් දැනීමේ තත්ත්වයක් තුළ මම හිතන්නේ එතන තමයි මාධ්‍ය වගකීම ආවේ. කියන්නේ මේ පෙන්වීම තුළ ජනතාව නෑ මේක මම වැරදියට හිතියොත් එහෙම දැන් මේක හැමෝටම පේන්න පුළුවන්. ඔන්න ඔය තැන නැවත අර සකස් වීම ආවා කියන හැඟීමක් මම විශ්වාස කරනවා එන්න ඇති කියලා. මම හිතන්නේ චමින්ද මෙතෙන්දි විශේෂ දෙයක් මටත් කියන්න ඕනේ. මේ COVID-19 වසංගතයේ කාලේ තවත් විවිධ දේවල් සිද්ධ වුණා අපිට මේ බොහොම සුබවාදී දේවල්. දැන් උදාහරණයක් තමයි අපි පුරුදු වෙලා තියෙන්නේ ගෙදර යන ගමන් ලොකු සුපර් මාකට් වලට ගිහිල්ලා බඩු අරගෙන යන්න. මේ සුපර් මාකට් වහාම වහලා දැම්ම එක දවසෙන්. අපිට බඩු ටිකක් ගන්න විදිහක් නැහැ. අන්තිමට මොකද වුනේ? අර ගමේ කඩේ මුදලාලි හිමීට දොරක් ඇරලා පිටිපස්සෙන් කොහොම හරි කොහෙන් හරි බඩු ටිකක් ගෙනත් අරගෙන ඇහිල්ලා අපිට ඒ හාල් ටික පොල් ටික එහෙම නැත්නම් ඒ පරිප්පු සීනි ටික ගන්න පුළුවන් තත්වයක් ඇති වුණා. ඉතින් ඒක මේ ඇත්ත වශයෙන්ම කියනවා නම් අපි විවේචනය කරන්න හොඳ නෑ මේ විශාල වෙළඳ සුපර් මාකට් වගේ දේවල්. නමුත් අපේ ග්‍රාමීය ආර්ථිකය එක්තරා දුරකට ඒකෙන් පීඩනයකට ලක් කරගෙන තිබුණා. මොකද දැන් ප්‍රධානම නගරයක සුපර් මාකට් එකක් තිබුණාට කමක් නැහැ. නමුත් මේ පොඩි හන්දියකට ගිහිල්ලා දානවා සුපර් මාකට් එකක්. එතකොට අර වටේ තියෙන පෙට්ටි කඩ ඔක්කොම වැහිලා යනවා. නමුත් මේ කොවිඩ් වසංගතයේ වෙලාවේ ඒ පුංචි කඩ, ඒ පුංචි වෙලෙන්දෝ ගමේ ග්‍රාමීය ආර්ථිකයට කෙලින්ම උර දෙන අයට අවස්ථාවක් ආවා. දැන් අපි මං කිව්වට මං හිතන්නේ කමක් නැහැ මට අවසර දෙන්න. අපි වැඩසටහනකුත් ජාතික රූපවාහිනියෙන් හැදුවා. අද හැන්දෑව 7ට විකාශනය කරනවා ගමේ කඩේ හොඳම කඩේ කියලා. ඉතින් මේ ග්‍රාමීය ආර්ථිකය නංවන්නත් අපිට විශේෂ අවස්ථාවක් ආවා. සමා වෙන්න ඕනේ වෙලාව ගත්තට. වසංගතයේ තියෙන වෙලාවට විතරක් නෙවෙයි අනිත් හැමතරකදීම මේ ගමේ කඩේට යන්න ඕන. නමුත් ගමේ කඩේ ටිකක් අමතක වෙලාද කියලා හිතෙනවා. ආපහු රට සාමාන්‍ය තත්ත්වයටපත් වීමත් එක්ක. දැන් මේ හැම දෙයක්ම කරන්න ගියාම රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විදිහට ඔබතුමාලට ලොකු වගකීමක් තියෙනවා. නිල තොරතුරු දෙන්න ඕනේ මේ සමාජයට. ආවට ගියාට තොරතුරු දෙන්න බෑ සාමාන්‍යයෙන්. අපිට පුළුවන් මාධ්‍ය ආයතනයක් විදිහට මේ හැමෝම කරන දෙයක් යම් තොරතුරක් තිබුණා. මේ තොරතුරු ඔස්සේ ගිහිල්ලා තොරතුරු අරගෙන දෙනවා. නමුත් මේ වෙලාවේදී අර කිව්වා වගේ එක තැනක ඉඳලා තොරතුරු දෙන්න ඕන. ඔබතුමාට කොහොමද තොරතුරු ලැබුණේ? ඒවා නිවැරදි විදිහට මාධ්‍යයට දෙන්න, තේරෙන විදිහට දෙන්න ඕන. අර කියන සමාජ මාධ්‍ය විවිධ ප්‍රචාරය ඔස්සේ අරගෙන යනවා. ඒ සියල්ලට උත්තර දෙන්න ඕන. මේ යාන්ත්‍රණීය ක්‍රියාත්මක කිරීමේ ලොකු වගකීමක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විදිහට ඔබතුමාලට පැවරුණා. ඇත්තටම චමින්ද ඒක ඔබ ඉස්ලාහපු එකත් එක්ක ඇත්තටම අභියෝගයක් පළවෙනි වශයෙන්ම. ඒක ඇත්තටම මේ අපේ සුදේව මහත්තයත් අපේ සුදේවත් අපේ ලක්ෂරි මහත්තයත් ඉතා පැහැදිලිව කිව්වා මාධ්‍ය ආයතනයට තියෙන වගකීම සහ වගවීම කියලා. විශේෂයෙන්ම ප්‍රධාන ධාරාවේ මාධ්‍ය, ජාතික මාධ්‍ය ඔවුන් යම් ප්‍රකාශයක් කරනවා නම් ඒක නිල වශයෙන් තහවුරු කරගෙන කරනවා කියන එක තමයි තියෙන සමස්ත සම්මත පිළිගැනීම. එතකොට ඒකට රජය දැන් අපි ඒක ඔවුන් සූදානම් මේ දේ කරන්න. මොකද අපිත් ඔවුන්ගෙන් ඉල්ලා සිටි ප්‍රධාන ධාරාවේ මාධ්‍යයන්ගෙන් මේ ව්‍යසනීය අවස්ථාවේදී ප්‍රධාන වශයෙන්ම තහවුරු කරන ලද ප්‍රවෘත්ති පමණක් පළ කරන්න කියන එක. ඒක අපි දිගින් දිගටම ප්‍රධාන ධාරාවේ මාධ්‍යයන්ගෙන් අපි ඉල්ලීම කරා. එතකොට ඒ ඉල්ලීම අපි කරලා අපිට නිකන් ඉන්න බෑ. ඊට පස්සේ අපිට මාධ්‍යයට ඒ පහසුකම් අපි සලසන්න ඕනේ. එහෙම නැත්නම් මාධ්‍ය අසරණ තත්ත්වයටපත් වෙනවා. මොකද මාධ්‍ය කියන්නේ වේලාවත් එක්ක කරන තරඟයක්. වේලාවත් එක්ක කරන තරඟයක්. ඒ වේලාවත් එක්ක කරන තරඟයේදී හරි තොරතුරු හරි වේලාවේදී තිබුණේ නැත්නම් ඔවුන් අසරණ භාවයටපත් වෙනවා සහ ඔවුන්ට වෙනත් මාර්ග සොයන්න සිද්ධ වෙනවා. රජයක් විදිහට අපි ඒක තේරුම් ගන්න ඕනේ. මේකට ඇත්තටම රජය ඉතාමත් නිවැරදිව ප්‍රවිෂ්ඨ වුණා කියලා මම කියන්නේ ජනාධිපති කාර්ය සාධක බලකාය පිහිටවන මුල් අවස්ථාවේදීම අපේ සභාපතිතුමා නැත්නම් මේ වෛද්‍ය නිහාල් ජයතිලක මහත්මයා මාධ්‍ය නියෝජනය කරමින් ජනාධිපති කාර්ය සාධක බලකායට සම්බන්ධ වුණා. ඉන්පසුව මම ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් මමත් සම්බන්ධ වුණා. එතනදී ඇතිවෙච්ච සම්බන්ධීකරණය මොකද මේක ඇවිල්ලා බහුවාංශික බහු ප්‍රවේශයක්. එතකොට මේකෙදි තොරතුරු ගලා එන්නේ ඒ බහුවාංශික ප්‍රවේශයක් කරහා. එතකොට අපිට එක සෝස් එකකින් එහෙම නැත්නම් එක මූලාශ්‍රයකින් දෙන දෙයක් සමහර ලාවකට විශාල සමහරලා ගැටලුකාරී තත්ත්වයක් නැති වෙන්න පුළුවන්. එතකොට අපි ඔබතුමා කිව්වා වගේම අපි දෙන එක තහවුරු කරලා මේ තත්ත්වයේ තියෙන බරපතලකම් තේරුම් අරගෙන
සහ රජයෙන් දෙන පණිවිඩයකින් වෙන්න පුළුවන් හොඳ සහ නරක දෙකම තේරුම් අරගෙන මේ විදිහට තමයි යම් පණිවිඩයක් හෝ තොරතුරක් ලබා දෙන්න ඕනේ. ඒතකොට අර මම කිව්වා වගේ අපේ අර මුල් අවස්ථාවේදී මොකද මේක අපි සාමාන්‍යයෙන් දකින්න නැති දෙයක්. මොකද අපිට මාධ්‍ය අමතක වෙනවා මුල් අවස්ථාවවලදී. මේ වගේ ක්‍රියාන්විතවලදී මාධ්‍ය අමතක වෙනවා. මොකද මාධ්‍ය දකින්නේ පිටස්තරෙක් වශයෙන් තමයි සමහර දේවල් වලදී. එතකොට සමහර ලාවකට මාධ්‍ය සමහරලාට හතුරෙක් විදිහට බලන වෙලාවලුත් තියෙනවා. මාධ්‍ය දිහා බලන හතුරෙක් විදිහකට. ඒ කියන්නේ සමහරලාට රාජ්‍ය යාන්ත්‍රණය වෙන්න පුළුවන්. නමුත් රාජ්‍ය යාන්ත්‍රණය මාධ්‍ය දිහා බලන හතුරෙක් විදිහකට. නමුත් මේකේ මුල් අවස්ථාව මේකේ සාර්ථකත්වය ඒකයි චමින්ද. මේකේ මුල් අවස්ථාවේ ඉඳලම අපි සියලු දෙනාම කාර්ය සාධක බලකාය ඇතුළත් මාධ්‍ය කියන්නේ ප්‍රධානම දෙයක් විදිහකට සාකච්ඡා කරා. අතිගරු ජනාධිපතිතුමා අපේ අමාත්‍යවරයා බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා මේ සියලු දෙනාම මාධ්‍ය කියන දේ මේකේ ප්‍රධාන පාර්ශවකාරයෙක්. එතකොට ඒකත් එක්ක තමයි මේ තීල තොරතුරු ලබා දීම සිදු කරේ. ඉතින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වශයෙන් මේක කරනකොට අපි දන්නවා ප්‍රධාන ධාරාවේ මාධ්‍ය විතරක් නෙමෙයි ලක්ෂරි මහත්තයා කිව්වා වගේම මෙතෙන්දී අපිට ලොකු අභියෝගයක් තියෙනවා සමාජ මාධ්‍ය. මොකද දැන් අපි රජයේ මාධ්‍ය රජයේ ගවර්න්මන්ට් කමියුනිකේෂන් එහෙම නැත්නම් රාජ්‍ය මේ පණිවිඩය හුවමාරු කිරීමේදී රජයේ sannivedanayේදී ගවර්න්මන්ට් කමියුනිකේෂන් කියන එකේදී දැන් ඇත්තටම අපි හඳුනගෙන තියෙනවා සමාජ මාධ්‍ය විශාල පරතරයක් තියෙනවා. මොකද ගොඩ දෙනෙක් සමාජ මාධ්‍යයට දෝෂාරෝපණය කරනවා මේ වැරදි තොරතුරු ගෙනියනවා කියලා. හැබැයි ඒකට යම් විදිහකට රජයත් වක් කියන්නේ. රජය කියන්නේ අපි ඒ කියන්නේ මේකට වග කිය යුතු පාර්ශවයන් වක් කියන්න ඕනේ. හේතුව අපි තොරතුරු එතනට අවైలබල් කරන්නේ. එහෙම නැත්නම් එතනට ලබා දෙන්නේ නැහැ අපි සමාජ මාධ්‍යයට. සමාජ මාධ්‍ය එතකොට වෙන වෙන මාර්ග වලින් ගමන් කරන්න පටන් ගන්නවා. ඒතර මේ අවස්ථාවේදී අපි කරපු දෙයක් තමයි අපි තාක්ෂණිකව ප්‍රධාන ධාරාවේ මාධ්‍යන්ට අපි තොරතුරු ලබා දෙනවා වගේම සමාජ මාධ්‍යයට අපි තාමත්ම ක්ෂණිකව පැය 24ම අපි තොරතුරු ලබා දෙමින් අපි ඇත්තටම ප්‍රොඇක්ටිව් වුණා. ඒ කියන්නේ අපි අනිත් කණ්ඩායමට වඩා අපි ඉස්සරහට ආවා. ඒක ඇත්තටම දෙපාර්තමේන්තුවක් වශයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වශයෙන් රජයේ දෙපාර්තමේන්තුවකට මේක එච්චරම පහසු දෙයක් නෙමෙයි. මොකද අපි දෙපාර්තමේන්තුව කිව්ව ගමන්ම ඔබ දන්නව ඇති යම් කිසි රාමුවකට තමයි වැඩ කරන්නේ. අපි 8:04මාර සමහරලාකට ওই විදිහකට. නමුත් අපි මේ වෙලාවේ අපි පැය 24ම වැඩ කරන ආයතනයක් අද මේ මොහොතේත් බවට පත් කරලා තියෙනවා. මොකද පෞද්ගලිකාංශය යන තරකාරීත්වයත් එක්ක එහෙම නැත්නම් පෞද්ගලිකාංශයත් ගමන් කරන වේගෙට අපි ගමන් කරේ නැත්නම් අපි පරාදයි. එහෙම නැති වුණොත් ඒ වේගය පවත්වා ගන්නවා කියන එක ඇත්තටම ලොකු අභියෝගයක් අපිට. මොකද අපේ තියෙන සම්පත් වලින් මේක කරනවා කියන එක. මොකද අපි ඒකට සමහරට හුරු නැහැ. ඒ විදිහට. නමුත් අපි දැන් ඒකට හුරු වෙලා තිනවා. මේකෙන් වෙච්ච හොඳ දෙයක් පැය 24ම. ඒතර අපි තහවුරු කරපු තොරතුරු අපි පුළුවන් තරම් දුරට ඒකේ තියෙනවා අපි කියනවා තොරතුරු වලට විශ්වාසනීයත්වයක් ඇති කරන්න ඕනේ. මේ මාධ්‍ය සියලු දෙනාම එකතු වෙනවා ඇති අපි කියන තොරතුරු වලට විශ්වාසනීයත්වයක් ඇති කරේ නැත්නම් ඔක්කොම අවසන්. ඒතකොට ඒ වගේම තියන්න ඕනේ කොන්සිස්ටන්ට් අපිට සමහර තොරතුරු ලැබෙනවා. නමුත් ඒක අපිට විකාශය කරන්න විදිහක් නැහැ. අපිට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිල තොරතුරු නැහැ. අනිවාර්යයෙන්. ඔබගේ අත්සන සහිත තොරතුරු නැති නිසා අපිට විකාශය කරන්න පුළුවන් කමක් නැහැ. නේ සුදේවි අධ්‍යක්ෂ මොනතරම් ඇති. ඒ අත්දැකීමත් එක්ක තමයි අපිට ඒක තමයි මෙතුමාලා අපි ස්තුති කරන්න ඕනේ. සියලුම ලංකාවේ මේ ව්‍යායාමයේදී මේ ව්‍යායාමයේ රජයේ ව්‍යායාමයක්. ඒතකොට මේ රජය කියන්නේ සියලු පාර්ශ්වයක තුලා කරන ව්‍යායාමයක්. මේ ව්‍යායාමයේදී ලබා දෙන තොරතුරකින් මේ සියලු දේ අවුල් වෙන්න පුළුවන්. නමුත් මේ මාධ්‍ය ඒකේ රාජ්‍ය මාධ්‍ය පමණක් නෙවෙයි පෞද්ගලික මාධ්‍ය ගුවන් විදුලි රූපවාහිනී සියලුම අනිකුත් මාධ්‍යත් ඇතුළත් තාමත් වගකීමෙන් මේ කටයුත්ත කරනවා තාමත් කරනවා. ඒක තමයි මේකේ තියෙන වැදගත්කම. දැන් අර වැරදි තොරතුරක් සමාජගත වීම ඉඩක් පිළිබඳව ඔබතුමා කියනවානේ සමාජ මාධ්‍ය ඔස්සේ ඒ දේවල් පිළිබඳව විමර්ශනයක් කරමින් හිටියද? ඒ කියන්නේ නිරීක්ෂණය කරනවා. අනිවාර්යයෙන්ම නිරීක්ෂණය කරනවා. ඒක නිරීක්ෂණය වෙනවා. මොකද සමාජ මාධ්‍ය දැන් තියෙන පුළුල් තත්ත්වයක් එක්ක සහ මේ වේගය සමාජ මාධ්‍යයක් ගත වෙන වේගය කොහොමද ඒක හිතා ගන්නත් බෑ. ඒ වගේම තොරතුරු යන වේගයත් ඒ වගේමයි. ඉතින් සමාජ මාධ්‍ය යන දේවල් අපිත් නිරීක්ෂණය කරනවා. අපිට විවිධ පාර්ශ්ව වලින් අපිට කතා කරනවා කියනවා. ඒ නිරීක්ෂණය වීම සිද්ධ වෙනවා. හැබැයි මේ අවස්ථාවේදී ඇත්තටම අපි මම හිතන්නේ ඒකට ප්‍රධාන මාධ්‍යාරාවේ මාධ්‍යයට විශේෂයෙන්ම විද්‍යුත් විකාශනයේ සංසදය ඇතුළු ඒ පාර්ශ්වයන්ට ඒ වගේම සමාජ මාධ්‍යත් මේ අවස්ථාවේදී වගකීමකින් වැඩ කරා කියලා කියන එක මගේ අදහස. එතනදී ඒකට හේතුවක් වෙන්න පුළුවන්. ඒ අවශ්‍ය තොරතුරු පිළිබඳ කිසිම වෙලාවක අපි ඉදිරිපත් කරන තොරතුරු පිළිබඳව සැකයක් ඇති වෙන්න සමාජය ඇති කරේ නැහැ. සමාජයේ සැකයක් ඇති කළොත් කවුරු හරි පාර්ශවයක් මේ රජය කියන අර ලක්ෂරි මහත්තයා එක වෙලාවක් කිව්වා ලෙඩ්ඩු ගාන වැඩි වෙනකම් බලාගෙන ඉන්නවා කියලා සමහර පාර්ශවයන්. ඒක වෙන්න පුළුවන්. දැන් සමහරලාට මම අහලා තිනවා දැනුත් මේ කියන පාර්ශවයන් වැරදි කියලා. නමුත් ඒකේ ප්‍රධාන බලධාරියා වශයෙන් ඒ තොරතුරු ලැබෙන ප්‍රධාන බලධාරියා වශයෙන් මට කියන්න පුළුවන් ඒක සම්පූර්ණයෙන්ම අපි දෙන තොරතුරු 100%ක් නිවැරදි. අපිට මේ කොවිඩ් මේ වසංගතයේ තත්ත්වය තුලදී කිසිදු ආකාරයක තොරතුරු සැඟවීමක් අපි කරලත් නැහැ. අපිට කරන්න කියලා උපදෙස් ලැබිලත් නැහැ. මේ අපි ඉදිරියට කරන්න බලාපොරොත්තු වෙකුත් නැහැ. මෙහෙම මොහොත දක්වාම අපි
තියෙන ඇති සැටියෙන් තමයි දෙන්නේ. මොකද මේක හංගන්න පුළුවන් දෙයක් නෙමෙයි. ලෙඩෙක් මතු වුණොත් ඒ ලෙඩ හංගලා හිටියත් කොහෙන් හරි ඒ ලෙඩ මතුවේ. ඒක කොහොමද හංගන්න බෑ නේද? ඒක මේ වෙලාවේ සංගවීමක් කියලා කියන්නේ ලොකු අපරාධයක්. ඔය චමින්ද මට එක විනාඩියක් දෙන්න මම අතන අවසන් කරන්න. මෙතනදී ඊට වගේම තමයි අපි තවත් පාර්ශ්වයක් තියෙනවා මේ තොරතුරු ලබා දීමේදී. දැන් අපි උදාහරණයක් ගත්තොත් අපි තොරතුරු ලබා ගන්නවා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන්. ඒ වගේම මේ වසංගත රෝග අංශ, හමුදා අංශ. ඒතර දැන් සමහර වෙලාවකට අපි අපේ කාර්යභාරය කරේ නැත්නම් රජ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වශයෙන් අපි අපේ කාර්යභාරය කරේ නැත්නම් අපහසුතාවටපත් වෙන්නේ අර වෙනත් කාර්යභාරයක් කරන්න ඉන්න වැදගත් වැඩක් කරන්න ඉන්න ඒ නිලධාරීන්. මොකද නැත්නම් මාධ්‍ය වුන් පසුපස යන්න පටන් ගන්නවා. ඒක නිසා අර අපිට මේ ජනාධිපති කාර්ය සාධක බලකාය මගින් ඇතිවෙච්ච සංවිධානාත්මක ජාලය හරහා ඉතාමත්ම පහසුවෙන් මේක කළමනාකරණය කරගන්න පුළුවන් වුණා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව හරහා. මධ්‍යගත ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඒක මත යන යාන්ත්‍රණයක් මේ සියලු විද්‍යුත් මාධ්‍ය හරහා මේක ගියා. ඉතින් ඒක තමයි අපේ ස්ට්‍රැටජි එක නැත්නම් උපාය මාර්ගය උනේත් අපි සියල්ලටම පෙර අපි පුළුවන් තරම් හැකියක්මනින් ප්‍රතිචාර දැක්වීම. සමින්ද මට පොඩ්ඩක් එකතු කරන්න දෙන්න මේ නාලකගේ කතාවට නිවැරදි තොරතුරු. දැන් සම්ප්‍රදායික කියන්නේ ප්‍රධාන දරාවේ මාධ්‍යවට වරදින්න අවස්ථාවන් තියෙනවා. ඒකත් කියන්න වරදින අවස්ථාවන් 100%ක් නැති වෙන්නේ නැහැ. වරදින අවස්ථාවන් තියෙනවා. උදේ ප්‍රවෘත්තිවල වැරදුනහ නම් සමහරට lost in translation සමහරට ඉංග්‍රීසියෙන් ආපු ප්‍රවෘත්තියක් වෙන්න පුළුවන් සිංහලයට පරිවර්තන කිරීමේදී වෙන වැරද්දක් වෙන්න පුළුවන්. එතකොට මේ වර්ධින අවස්ථාවන් වල වෙනස තියෙන්නේ ඊළඟ ප්‍රවෘත්ති විකාශයේදී මේක නිවැරදි කරලා ප්‍රකාශ කිරීම. එතකොට මේ වර්ධින වෙලාවෙම ඒකේ ස්නැප්ෂොට් එක ගහගෙන ටක් ගාලා සමාජ මාධ්‍ය වල සමාජවාදී වල මෙන්න වැරද්දුවා කියලා වරදිනකම් බලාගෙන ඉන්න කට්ටිය. සහ ඒ වගේම මේ මම දැන් නාලකලුවේ මහත්මයාමත් බලාගෙන හිටියා. නෑ තමින්ද අපිට ඇත්තටම ඉතාමත් හොඳ සම්බන්ධයක් මේ සියලු දෙනාමත් අපිට එක දුරකථන පණිවිඩයකින් මේ ඕනම කෙනෙකුට අපිට කතා කරන්න පුළුවන්. විශේෂයෙන්ම කියන්න ඕනේ අර මෙතනදී නිසි ආකාරයෙන් සිද්ධ වෙච්ච දේ තමයි නිසි සම්බන්ධීකරණය කියන කාරණේ. ඒ කියන්නේ මේ කාරණේ ආරම්භ වෙන මොහොතේම සියලු මාධ්‍ය කැඳවනවා සංසදයේ ඇතුළුව සියලු මාධ්‍ය කැඳවනවා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට ඇමතිවරයා සහ මෙතුමන්ලගේ මැදිහත් වීමෙන් සෞඛ්‍ය අංශ මේ සියල්ලන් පැමිණෙනවා. එහිදී නිසි ක්‍රමවේදයක් ඒ මොහොතේම සකස ගන්නවා. මෙන්න මේ ආකාරයෙන් තමයි අපි මේක ක්‍රියාත්මක කළ යුත්තේ කියලා. මට මතකයි ඒ කියන්නේ මෙතුමා දැන් අපිට තොරතුරක් ආරංචි වෙනකොට මෙතුමාගේ දුරකථන නම්තුම අපිට එනවා. සුදේව මේ මෙහෙම දෙයක් වෙලා තියෙනවා. ඒ කියන්නේ ඔය මරණ 11ක් වාර්තා වීම තුල පවා මෙතුමා අපිට කතා කරනවා. මෙහෙම දෙයක් වෙලා තියෙනවා. මම හරියටම කන්ෆර්ම් කරලා කියන්න. කියන්නේ එවැනි තත්වයකටපත් වුණා චමින්ද. අර එතන තමයි අර නිසි තොරතුරු ගලා යාම සිදුනේ. කියන්නේ අපිටත් විශ්වාසයක් ආවා. හරි තොරතුරු අපිට එනවා. ප්‍රශ්නයක් නැහැ කියන තැනට ආවා. අර එතකොට පුරුදු විදියට ලැබිච්ච ගමන් අපිට විශ්වාසය කිරීම පොඩ්ඩක් බ්‍රේක් කරගත්තා. ඒ කියන්නේ සමහරවිට අපිට වඩා මෙතුමන්ලා ඉක්මන් වුණා. රාජ්‍ය යාන්ත්‍රණය ඉක්මන් වුණා. ඉක්මන් වෙලා නිසි තොරතුරු අර ගලා යාම කියන ක්‍රමවේදය හරියට සැකසුවා. ඒ තුල තමයි අර හරියටම ජනතාවට අපිට මේක ගෙනියන්න පුළුවන් වුණේ සහ අපිටත් අපේ කාර්යය පහසු වුණේ චමින්ද. තවදයක් මාදක මේ සමය තුලේ මේ දැන් බ්‍රේකින් නිවුස් වෙනුවෙන් අපි ළඟ තියෙන ලොකු තරගයක් ෆස්ට් ට්‍රෙන්ඩ් අපි හැමෝම උත්සාහ කරනවානේ. හැබැයි මේ ෆස්ට් වීම වෙනුවෙන් තරගයක් දැක්කේ නැහැ ওই දවස්. ඒක තමයි අර මූලික මොහොතේ නිසි සම්බන්ධීකරණය. ඒ කියන්නේ එතනදී මේක කොහොමද වෙන්නේ? මේක බරපතල තත්වය මොකක්ද කියන එක හැමෝටම කලින් අපි හැමෝම වටහා ගත්තා. එතකොට මේ වටහා ගැනීම තුළ වගකීම මොකක්ද කියන කාරණය අර ජනතාවට තොරතුරු ගෙනියන්නත් ඕනේ, ටිකක් බය කරන්නත් ඕනේ. හැබැයි බොරු කියන්නත් බෑ. ඇත්ත දේ කියන්න ඕනේ. ඔන්න ඔය කියන කාරණා ටික නිසි පෙළ ගැස්මකට ආවචම්. මාධ්‍ය ආයතන වලට මේ කාර්යය කොයිතරම් අලුත් අත්දැකීමක්ද කියනවා නම් මේ වැඩසටහන් විකාශය කරන්න ගියාම දැන් මේ රූපවාහිනී ආයතන තුනක පාර්ශවයන් අපි මෙතන නියෝජනය කරනවා. මේ රූපවාහිනී මැදිරියක් පවා කළමනාකරණය කරන්න සිද්ධ වුණා. මීටරේ පරතරය තියාගන්න උනා. දැන් අපි සභාපතිතුමා මේ සාකච්ඡාව පවා සංවිධානය කිරීමේදී සඳහන් කළපු දෙයක් තමයි අනිකුත් මාධ්‍ය ආයතන වල නිලධාරීන් පවා මේකට ගෙන්වා ගැනීමේදී එක්තරා විදිහකින් අර්බුදයක් තියෙනවා අය කියලා. මොකද මේ සමාජ දුරස්ත භාවය අපිට පවත්වා ගන්න ඕන සභාපතිතුමා. ඒ සියල්ල සමග තමයි අපිට මේ වැඩසටහන පවා විකාශය කරන්න උනේ සහ කරන්න වෙන්නේ. ඒ කියන්නේ අපි තවදුරටත් ප්‍රවේශම් වෙන්න ඕන, ආරක්ෂා සහිත වෙන්න ඕන. අපි කතා කරමු මින් ඉස්සරහට. මොකද මෙතෙන්දී මම හිතන්නේ ඊට කලින් එක්තරා විශේෂ දෙයක් තියෙනවා. මේ සමාජ දුරස්ත භාවය පවත්වා ගැනීම තමයි මෙතන තියෙන ඊ타ත්ම වැදගත් අපි හොඳින්ම හිතේ තබාගත යුතු කාරණේ. හැම දෙයකදීම අපි මේ සමාජ දුරස්ත භාවය කියන එක පවත්වා ගන්න උත්සාහ ගන්න ඕනේ. මාධ්‍යයේ කාර්යභාරය පිළිබඳව අපි යම් තැන්වලදී සභාපතිතුමා කතා කළා. දැන් අපි ඉස්සරහට මොනවද කරන්නේ? මාධ්‍යයක් විදිහට අපි මොනවද විකාශය කරන්න ඕනේ? තොරතුරු ලබා දුන්නා. නමුත්
ඇති වෙන්න තියෙන අවධානයෙන් අපි අවධානයෙන් බේරෙන්නත් ඕනේ. ඒ වගේම අර කියන ආකල්ප වෙනුවෙන් ජනතාව පෙළගස්වන්න ඕන. COVID-19 නැති වුණාට ප්‍රශ්නයක් නැහැ. හැබැයි අර කියන සෞඛ්‍ය පුරුදු වෙනුවෙන් ජනතාව අපි පෙළගස්වාගෙන ඕනේ ඒ ඔස්සේ අනුගත කරගෙන තියාගන්න වැඩපිළිවෙලක් අවශ්‍යයි. ඒ වෙනුවෙන් මොකද්ද යෝජනා කරන්නේ ජනාධිපති කාර්ය සාධන බලකාය විදිහට ඔබතුමාලා? දැන් මෙතෙන්දී විශේෂ කාරණයක් තියෙනවා. ඒ තමයි අර ගරු ජනාධිපතිතුමා ඒ පෙබරවාරි මාසේ විතර ඒ කාර්ය සාධක බලකාය පවත් ඇති කරලා රට පුරා එක්තරා විශේෂිත වැඩපිළිවෙලක් දිගටම ක්‍රියාත්මක කරගෙන ගියා. මෙතෙන්දි මං විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් තුමා ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල ඉතාමත්ම කැපවීමෙන් යුතු සේවයක් කළා. ඒ වගේම අපේ ශවේන්ද්‍ර සිල්වා යුද හමුදාපතිතුමා ඇතුළු ආරක්ෂක හමුදා සියල්ලම විශාල කැපවීමක් සහිත සේවයක් කළා. ඊළඟට ආරක්ෂක ලේකම්තුමා ඇතුළු රාජ්‍ය බුද්ධි අංශයත් මහ විශාල කැපවීමක් කළා. එතකොට මේ කැපවීමත් එක්කම තමයි මේ ඉදිරි වැඩපිළිවෙල මේ සියල්ලම ඉදිරියට යන්නේ. එතකොට අපේ මාධ්‍ය විදිහට අපේ තියෙන පළවෙනිම මම දකින යුතුයකම සහ වගකීම තමයි මෙතෙක් කල රාජ්‍ය මාධ්‍ය වගේම පෞද්ගලික මාධ්‍ය, මං හිතන්නේ රාජ්‍ය මාධ්‍ය වලට වඩා වැඩි ස්තුතියක් හිමි වෙන්න ඕනේ පෞද්ගලික මාධ්‍ය වලට. මොකද අපි කවුරුත් දන්නවා ඒ මාධ්‍ය ආයතන පවත්වගෙන යනවයි කියන එක මහ විශාල වගකීමක්. නමුත් එතෙන්දී ඒ වගකීම තමන්ගේ ආදායම ඒව ගැන බලන්නේ නැතුව ගුවන් කාලයේ අපි දැක්කා හරිම කැපවීමෙන් යුතුව පෞද්ගලික මාධ්‍ය මේ වැඩසටහන් සඳහා වෙන් කළා. ඒක අපි ඇත්ත වශයෙන්ම අපි ඉතාමත්ම ප්‍රශංසා කරන්න ඕන කටයුත්තක්. මොකද රාජ්‍ය මාධ්‍ය විදියට අපි අමාරුවේ වැටුනහම නම් අපි පොඩ්ඩක් භාණ්ඩාගාරේ පස්සෙන් ගිහිල්ලා හරි පොඩ්ඩක් ඒකට සහනයක් බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ වගේ තත්ත්වයක් පළවෙනි එක තමයි මේ රජයේ වැඩපිළිවෙල එක්ක අපි මාධ්‍ය තව දුරටත් විද්‍යුත් විකාශකයන්ගේ සංසදය විදිහටත් අපේ මාධ්‍ය සියල්ලම එකතු වෙලා ඒ ඉස්සෙල්ල වගේම ඉදිරියට ගමන් කරන්න ඕන. ඒක පළවෙනි අවශ්‍යතාවය. දෙවෙනි අවශ්‍යතාවය තමයි දැන් මෙතෙන්දී මේ පුද්ගලයන්ගේ මනස වෙනස් කරන්න, චර්යාව වෙනස් කරන්න විශේෂිත වැඩසටහන් හැම මාධ්‍යයකින්ම සකස් කරන්න ඕනේ. මොකද පුද්ගලයෙක්ගේ හිතේ අපි පැල කරන්න ඕනේ. මම කලින් සඳහන් කරපු මූලික කරුණු 3-4 මේ COVID-19 වසංගතයෙන් බේරීමට COVID-19 වෛරසය තමන්ගේ ශරීරයට ඇතුල් වෙන එක වළක්වා ගන්න අපි අනුගමනය කරන්න ඕන වැඩපිළිවෙළවල් කොහොම හරි මිනිස්සුන්ගේ ජනතාවගේ සිත් සතන් තුල පළපදියම් කරන්න ඕන ස්ථිර වශයෙන්ම. ඉතින් ඒ සඳහා මාධ්‍යයට තියෙන විශේෂ කාර්යභාරයක්. මොකද අපි දැකලා තියෙනවා මේ චර්යාවන් වෙනස් කිරීම සඳහා නීතිය හෝ නීති මාර්ග මැදිහත් වුණාම ඒ චර්යාව වෙනස් වීම බොහොම తాවකාලික දෙයක් බවට පත් වෙනවා. මම ඉස්සෙල්ලා කිව්වා වගේ මාස්ක් එක දාගෙන යනවා පොලිස් නිලධාරියෙක් ඉන්නවා දකින්නවා නම් ඒක නැති වුණාම ගලවනවා. ඒ වගේ තත්වයකටපත් වෙනවා. අපි මේ චර්යා වෙනස්කම් අපිට කරන්න ඕන මිනිස්සුන්ගේ මේ ඇති කරගන්න ඕන පළපුරුදුකම් මේ නීතිය මැදිහත් කළාම කරන්න ගියොත් ඒ වගේ තත්වයක් ඇති වෙනවා. ඒ නිසා තමයි අපි විශේෂ වැඩසටහන් මාධ්‍ය තුල ඇති කරන්න ඕන ඒ මිනිස්සුන්ගේ හිතවල මේක පළපදියම් කළා හිතවල වෙනසක් ඇති කරන්න, හිතන විදිහ වෙනස් කරන්න. ඒ අපි දන්නවා අපේ මං හිතන්නේ ලක්සිරි එතනින් ගියාම සුදේව ඉතාමත්ම හොඳින් දන්නවා අපේ රටේ ඉන්නවා විවිධ විශේෂඥයෝ මේ මිනිස්සුන්ගේ මනස වෙනස් කරන්න, චර්යාව වෙනස් කරන්න හොඳට වැඩසටහන් කරන්න පුළුවන් දක්ෂ අය. ඉතින් ඒ අය එහෙම ගෙනල්ලා අපි මේ COVID-19 වලින් වැළකීම සඳහා අපි මොන ආකාරයේ චර්යා රටාවකට අනුගත වෙන්න ඕනද කියන එක සමාජගත කරන්න මාධ්‍ය විදියට ලොකු උත්සාහයක් ගන්න ඕනේ. ඒ සඳහා අපි ගුවන් කාලය එක්තරා දුරකට ප්‍රමුඛත්වයෙන් යුතුව වෙන් කරන්න බලන්න ඕනේ. ලෝකයේම දැන් හුරු වෙමින් ඉන්නවා COVID-19 සමග ජීවත් වෙන්න. අපි තාම මේ ලෝකේ
වෛරසය සඳහා එන්නතක් හොයා ගැනීම පිළිබඳවත් පෙර ලකුණු පේන්නේ නැහැ. ඒ නිසා වෛරසයත් එක්ක ජීවත් වෙන්න වෙනවා ආරෙන්න වෙන කරන්න දෙයක්වත් නැහැ. ටිකක් අමාරු වෙන්න පුළුවන්. වෙරදාට වඩා මේ කඩේට ගිහිල්ලා ඊළඟ කඩේට යනකොට අත් දෙක හොදන්න ඕන. ප්‍රශ්න තමයි මොනවක් කරන්නද නේද? අපේ දරුවන්ගේ ආරක්ෂාව, අපේ ගෙදර ඉන්න වැඩිහිටියන්ගේ ආරක්ෂාව, අපේ ආරක්ෂාව මේ සියල්ල පිළිබඳව සිතා බැලිය යුතුයි. ඒ නිසා මේ රෝගෙන් පැනලා යන්න නම් අපිට තියෙන එකම දේ තමයි අර කියන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අමාරු වුණත් අනුගමනය කරන එක. මේකේ නාකල් පැති කරන්න දැන් මාධ්‍ය හැතනක් විදිහට පුතුබල්ලට පෙළ ගැහෙන්න වෙනවා. ආපහු අර කියන සාමූහිකත්වයත් එක්ක අර පෙර පරිදි මාධ්‍ය භාවිතයක් කරන්න පුළුවන් කමක් නැති දැනට අපිට ආයුතු පවතිනවා. ඔබේ මාධ්‍ය හැතන වගේම ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංසදය කොහොමද මේ සැලසුම සකස් කරලා තියෙන්නේ? තමයි දැන් ලෝකේ ගොඩක් දේවල් අර්බුදයක් ඇතුළෙන් ගොඩක් හොඳ දේවල් ඇවිල්ලා තියෙන්නේ. අපි උදාහරණයක් ගත්තොත් ප්‍රොඩක්ෂන් ලයින් එක කියන එක ආවේ දෙවෙනි ලෝක යුද්ධයේ ප්‍රතිඵලයක් හැටියට. ඒ වගේ දැන් මේ අපේ මේ අර්බුදයේ ඇතුලේ අපි දැක්කනේ වර්ල්ඩ් ක්ලාස්, ඒ කියන්නේ ලෝක මට්ටමේ ප්‍රජා සෞඛ්‍ය සේවයක් තියෙන රටක් බව ලංකාව. ඒ කියන්නේ අපිට මතක කරනු මේ පබ්ලික් හෙල්ත් ඉන්ස්පෙක්ටර්ස්ලා මේ PHI මහතුරු එතකොට මිඩ්වයිෆ්ලා දැන් ලංකාවේ ඕනම තැනක ළමෙක් ඉපදුනොත් දන්නවා ත්‍රිපෝෂ පැකට් එක දුප්පත් වුණත් ගෙදරටම එනවා. ඒවා ලෝක මට්ටමේ දේවල්. එතකොට අපේ ඉන්ටෙලිජන්ස් සර්විස් එක මම හිතන අවුරුදු 30ක අභ්‍යන්තර යුද්ධයක් තුලින් නැතිවෙච්ච මේ ඉන්ටර්නල් ඉන්ටෙලිජන්ස් සර්විස් එක මේ අභ්‍යන්තර බුද්ධ්‍යංශ ඒක ලෝක මට්ටමේ. එතකොට දැන් මේ අවස්ථාව මොකද්ද? අපිට ලෝක මට්ටමේ මාධ්‍ය ක්‍රියාන්විතයක් දිගටම ඇති කිරීමේ අවශ්‍යතාවයක් මෙතන තියෙනවා. ඉතින් මේක ඇතුලෙන් අපිට ඒක මේ ගොඩනංගල ගන්න පුළුවන්. ඒක තමයි මම හිතන්නේ විද්‍යුත් විකාශකයන්ගේ සංසදේ හැටියට අපේ ඉදිරි ගමනට අපි කළ යුතු දේ. ඔබේ මාධ්‍ය ආයතනයත් ඒ වෙනුවෙන් මේකට සූදානම්. අනිවාර්යයෙන්. ජනතාවගේ රියැක්ෂන් එක අපිට සාමාන්‍යයෙන් ඍජුව දැනෙන්නේ නැහැ මේ මාධ්‍ය ආයතනයක් පරිශීලනය කරනකොට. නමුත් මේ වෙලාවේදී යම් ප්‍රමාණයකින් හරි ඔබතුමාලා මේ පිළිබඳව සොයා බැලීමක් කරන්න නැති එක්තරා පැත්තකින් අපි රේටින්ග්ස් පිළිබඳවත් කතා කරනවානේ. මේ සියල්ල සම්පූර්ණ සහ නිශ්චිත නොවුනාට ඒ පිළිබඳව අධ්‍යයනය කරලා වෙන්න පුළුවන්. ඒ ආකල්ප මේ වෙනස සඳහා කොහොමද අපි මාධ්‍ය භාවිතය තුළ ලබා දීලා තියෙන දායකත්වය මේ වෙලාවේ? දැන් මේකයි දැන් සීළු දේ දැන් අපි මාධ්‍ය ආයතනයක් හැටියට දැන් අපි පෞද්ගලික මාධ්‍ය ආයතනයක් මම දැන් බොහෝ මාධ්‍ය ආයතන හැටියට මේ කුඩා වෙළඳ පොලක් කුඩා රටක ඇතුලේ අපි ප්‍රවෘත්ති කාලීන සිදුවීම් ප්‍රවෘත්ති සහ එන්ටර්ටේන්මන්ට් කියන්නේ විනෝදාස්වාදය කියන මේ තුනම සපයන්න ඕන එකම මාධ්‍ය ආයතනයක් ඇතුලේ. සාමාන්‍යයෙන් ලෝකේ මාධ්‍ය ආයතන මේවට වෙන් කරලා තියෙනවා. එතකොට දැන් විනෝදාස්වාදය කියන එක විශාල කාර්යභාරයක් මාධ්‍ය ආයතනක. ගොඩක් අය කියන්නේ මේක වැඩක් නැති වැඩක් නෙවෙයි. විනෝදාස්වාදය කියන එක රටක සමාජයකට මානසික සෞඛ්‍යයට අත්‍යවශ්‍ය කාරණයක්. විනෝදාස්වාදය. මොකද මානසික සෞඛ්‍ය මං හිතන්නේ ડોක්ටර් මට වැඩිය දන්නේ නැති. ඊටාම වැදගත් දෙයක්. එතකොට උදේ ඉඳලා මහන්සි වෙලා ගෙදර ගියාම ටෙලිවිෂන් එක මේ ටෙලිවිෂන් විද්‍යුත් මාධ්‍ය ටෙලිවිෂන් එක ඉස්සරහා ඉඳගන්නේ අර ප්‍රශ්න නැවත ඔළුවට දාගන්න නෙවෙයි. එතකොට කොහොමද සීනි තවරලා මේ තිත්ත බෙහෙත් දෙන්නේ? ඒක තමයි අපේ කාර්යභාරය. තිත්ත බෙහෙත් දෙන්න ඕනේ, සීනි තවරන්න ඕනේ. උපක්‍රමශීලී වෙන්න වෙනවා. උපක්‍රමශීලී වෙන්න වෙනවා. ඒ උපක්‍රමශීලී භාවය ඔබේ මාධ්‍ය ජාලයේ ඇති සුදේ. සබවින් මම හිතන්නේ සියලුම නාලිකාවල කාර්යයක් ඒක. මොකද එහෙම නොවුනොත් එම අපි විද්‍යුත් විකාශකයන්ගේ සංසදයේ හැටියට එකට ඉන්නවා තමයි. නමුත් නාලිකා හැටියට පස්සට යන්න පුළුවන්. ඉතින් එහෙම වෙන්න බෑ. අපි හැමෝම එක පොදියට එක රොත්තට ඒ ගමන යන්න ඕනේ. ඒ ගමන යනකොට ඒ උපක්‍රම විවිධාකාරයෙන් භාවිත කරනවා. ඔවුන් එක විදිහකට අපි තව විදිහකට. හැබැයි මේ හැම තැනකම මෙවැනි තත්වයක් තුළ අපේ ජාතික වගකීම අමතක කරන්න බෑ අපිට චමින්ද. ඒ තුළ ඉඳගෙන තමයි ওই උපක්‍රම භාවිත කරමින් ඉදිරියට යන්න සිද්ධ වෙන්නේ. අර විද්‍යුත් විකාශකයන්ගේ සංසදීය විදිහට තවදුරටත් පවත්වාගෙන යන්න. සැබවින්ම මම හිතන්නේ මට වඩා ලක්සිරි වික්‍රමගේ මහතා ඒ ගැන හොඳට කියා අපේ ලේකම්තුමා හින්දා මේ වන විටත් බොහෝ කරුණු කාරණා ක්‍රියාත්මක වෙමින් පවතුන මේ තත්වයට මුහුණ දීම වගේම අනාගත තත්වයන් තුළ අපේ සංසදයේ කොයි ආකාරයෙන්ද ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒ වගේම මේ නාලිකාවලට අවශ්‍ය කරන පිරිස් බලය පිළිබඳව ප්‍රශ්න ඇති වෙනවා, පුහුණු පිළිබඳව ප්‍රශ්න තියෙනවා. එතකොට නිවැරදි දැනුමක් සහිත පුද්ගලයන්ගේ අවශ්‍යතාවයන් තියෙනවා. මේ සියල්ල පිළිබඳවත් විද්‍යුත් විකාශකයන්ගේ සංසදීය ඉදිරියේදී කටයුතු කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා චමින්ද. සාමූහිකත්වයේ බොහෝ දේවල් අවසානයේ
හොඳ ජයග්‍රහණයක් ස්ථාවරත්වයක් වෙනුවෙන් එකතු කරගෙන යන්න පුළුවන්. සබින් මම විශේෂයෙන් කියන්න ඕනේ අර මේ වෙනකොට මේ බෙදීම් අමතක කළ යුතු සමාජයක් නෙමෙයි ගොඩනැගිලා තියෙන්නේ. ඒ කියන්නේ දුප්පත්, පොහොසත්, උසස් පහත්, සුදු කළු මේ සියලු ભેද අමතකයි COVID-19 නිසා. ඒක අද මට වෙන්න පුළුවන්, හෙට ඔබට වෙන්න පුළුවන්. ඉතින් ඒ හින්දා මම සභාපතිතුමාට සුදුසුකම් දෙනවා ඒ බෙදීම් අමතක කරන සමාජයකට බෙදෙන්න උත්සාහ කරන ඇතම් කාරණා නැවත එක තැනකට ගේන්න කටයුතු කිරීම පිළිබඳව මම හිතන්නේ විද්‍යුත් විකාශකීය සංසදය 2018 සිට මේ දක්වාම ඒ ක්‍රමවේදය නැවත එකතු කිරීම කියන තැනට අරගෙන යන්න දැවැන්ත කාර්යභාරයක් කරනවා. මෙයත් අලුත් අත්දැකීමක් රටට. මේ සියලු දේවල් පිටිපස්සේ ඔබතුමාලටත් ලොකු කාර්යභාරයක් අනාගතය වෙනුවෙන් තියෙනවා. අනාගතයේ වෛද්‍ය සේවා අවදානම කොයි වගේ වේවිද කෙසේ වුවත් ජනතාව පෙළගස්වන්න වෙනවා. අර කියන සියලු ආකල්ප සහ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද ඔස්සේ. ඒ වෙනුවෙන් මොකද්ද සැලසුම? චමින්ද මෙහෙමයි දැන් ඇත්තටම අපි නිරන්තරයෙන් මේ කාර්යය කරනවා. විශේෂයෙන්ම අපි දැන් මේ අවස්ථාවේදී මම රාජ්‍ය ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් වගේම රාජ්‍ය නිලධාරියෙක් වශයෙන් කියන්න ඕන කරුණක් තමයි දැන් අපි විශේෂයෙන්ම රාජ්‍ය ආයතන මේ අවස්ථාව වෙන විට මේ අර සභාපතිතුමා කිව්වා වගේම අපිට හැමදාම වහගෙන ඉන්න බෑ. මේ අවස්ථාවේදී අපි රාජ්‍ය ආයතන විවෘත කරමින් පවතිනවා. එතකොට අපිට රාජ්‍ය නිලධාරීන් වශයෙන් අපිට පැවරිච්ච තවත් විශේෂ වගකීමක් තියෙනවා මේ සම්බන්ධයෙන්. ඒ රාජ්‍ය නිලධාරීන් වශයෙන් මේ අපිට ලබා දීලා තියෙන උපදෙස් පරිදි විශේෂයෙන්ම සෞඛ්‍ය අංශ ලබා දීලා තියෙන උපදෙස් පරිදි ඒ විවෘත කිරීම කරාට පස්සේ ඒ කාරණා කරගෙන යන්න. ඒක අපි රාජ්‍ය නිලධාරීන් වශයෙන් සියලු දෙනාටම පැවරන වගකීමක්. ඒ වගේම සේවා ලබා ගන්න එන පිරිස්, ඒ සේවා ලබා ගන්න එන පිරිසුත් අපි ඒ අවබෝධයෙන් එන්න ඕනේ. ඒක පොදුවේ තියෙන කරුණක්. ඊට අමතරව අපි විශේෂයෙන් රාජ්‍ය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සහ මේ කාරණය පිළිබඳව කතා කරොත් නිරන්තරයෙන්ම අපි සභාපතිතුමා කිව්වා වගේම අපි එක වෙලාවකදී තාමත්ම තදින් මේ ක්‍රියාවලිය කරගෙන ගියා. ඒ කියන්නේ එක අවස්ථාවකදී මේකේ පීක් එක කියන අවස්ථාවේදී නැත්නම් උපරිම මට්ටමේදී තදින් සියලු මාධ්‍ය සමහර වෙලාවකට ඒක අර ලක්ෂිත මහත්තයා කිව්වා වගේ ප්‍රවෘත්තිවල යන දේ වගේම අපි සමහර වෙලාවට කියනවා ෂටල් කියලා. ඒ කියන්නේ අපිට නොදැනීම අපි වෙන වැඩසටහන් වලත් අපි කතා කරනවා මේක. මම හිතන්නේ සමහර වෙලාවකට ඒ ෂටල් බ්‍රෑන්ඩින් එහෙම නැත්නම් ෂටල් වෙනත් අමතරව කතා කරන එක සමහර වෙලාවකට ඉතාමත්ම මේ බලපෑමක් ඇති කරනවා. ඒක අපි කියලා නෙමෙයි කරන්නේ. නමුත් කතා කරන අවස්ථාවේදී හැම වැඩසටහනමක යටින් මේ දේ යනවා. මම හිතන්නේ අපිට ලේසියෙන්ම මින් ඉදිරියට යන මම යෝජනා කරනවා ඒ දේ අපිට ගොඩක් වෙලාවට කරන්න පුළුවන් කියලා මේ කොවිඩ් කියලා බෙදන්න නැතුව. නමුත් හැම වැඩසටහනකම යටින් ඒ පණිවිඩයත් ගෙනියන්න එක. විශේෂයෙන්ම ගුවන්විදුලි නාලිකා ඉතාම හොඳින් මේ වැඩේ කරනවා. ඉතින් ඒ වගේම අපි මේ අවස්ථාවේදී අර කිව්වා වගේම නැවත මතක් කිරීම කරනවා අපි නිරන්තරයෙන්ම. ඒ මතක් කිරීම අපි ඇත්තටම ගුවන් කාලය ගත්තොත් එහෙම අපි මේ අවස්ථාවේදී මේ සියලු විද්‍යුත් විකාශකයන්ගේ සංසදේ සමාජිකයෝ සහ සමාජික නොවන සමහර නාලිකා මේක වෙනුවෙන් විශාල ගුවන් කාලයක් කැප කරා. අපි මේ අවස්ථාවේදී බැලුවොත් එහෙම පණිවිඩ පොදු පණිවිඩ සෞඛ්‍ය අංශයෙන් නිකුත් කරපු ට්‍රේලර්ස් අපි කියනවා නැත්නම් කොමර්ෂල්ස් වගේ දේවල් ඒවා අපි කොච්චර ප්‍රමාණයක් ප්‍රචාරය කරලා තියෙනවද මේ අවස්ථාව වෙනකොට. ඊට පස්සේ ඒ වගේම තමයි පණිවිඩ ගෙනිච්චේ. ඒ වගේම මේ විවිධ වැඩසටහන්. ඉතින් මේවා අපිට නිරන්තරයෙන්ම ගෙනියන්න පුළුවන්. හැබැයි දැන් අපි එක්තරා තවත් අපි මම හිතන්නේ අපි විද්‍යුත් විකාශක සංසදයත් අපි සියලු දෙනාම අපි දැන් මේ තත්ත්වෙන් වෙනත් තලයකට ගමන් කරනවා. ඒ තලයට ගමන් කිරීමේදී අපිට තියාගන්න තියෙන අර මතකය අර වෛද්‍ය නිහල් ජයත්‍රි මහතා කියනා වගේම අපි මේක පිළිබඳව මතකය තියාගන්න ඕනේ. එහෙම නැත්නම් අපිට මේක හැමදාම මේක මතම ගියොත් අපේ සියලු දේවල් ඒ කියන්නේ මේ අඩාල වෙන්න පුළුවන්. නමුත් එහෙම අඩාල නොකර ගන්නවා වගේම මේ තර්ජනය තියනවා කියන පණිවිඩය සියලු අවස්ථාවන්හිදී මාධ්‍යයෙන් ගමන් කරන්න ඕනේ. අපි ඒ පණිවිඩය ලබා දීම අපි සියලු දේ හැම ආකාරයෙන්ම කරනවා. මෙතනදී ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වශයෙන් අපි කරන්නේ එක පැත්තකින් අපි පහසුකම් සපයන්නාගේ කාර්ය කරන ෆැසිලිටේෂන් ඒ වගේම අනිත් පැත්තෙන් අපි සම්බන්ධීකරණයක් කරනවා සහ තොරතුරු සනත්. ඒතර මේ කාර්ය අපි නිරන්තරයෙන්ම කරනවා. මේන් ඉස්සරහට අපි අපිට මේක හොඳ පන්නරයක් අර මේ ලක්ෂිත මහත්තයා කිව්වගේම මේකෙන් ලැබිච්ච හොඳ දේවල් තියෙනවා. එක හොඳ දෙයක් මේක. අපි හොඳ පන්නරයක් ලබලා අපි සංවිධානාත්මක වෙලා තියෙනවා. අනිත් හැම මාධ්‍ය ආයතනයක් වගේම. ඉතින් මේක ඒක අපි කරගෙන යනවා. ඒ වගේම මේක අපි අවස්ථාවක් කරගන්න ඕනේ සියලු මාධ්‍යයට මේ කරපු කැපවීමට ස්තුතිවන්ත වන්න. සමිඳ මට මොහොතක් දෙන්න චූටි දෙයක් කියන්න තියෙනවා මේ විද්‍යුත් විකාශකයේ සංසදයේ හැටියට එක්කුණු තව කාරණයක්. ඔබට මතක ඇති ඔබේ මගේ දුරකථන වලට මේ COVID-19ත් සමග පණිවිඩයක් පැමිණියා. සියලුම දුරකථන වලට ඒ කියන්නේ දමිළ භාෂාවෙන් සිංහල භාෂාවෙන් ඉංග්‍රීසි භාෂාවෙන් පණිවිඩ පැමිණියා. මෙහිදී සිංහල පණිවිඩය එක් නාලිකාවක පටිගත කළා. දමිළ පණිවිඩය තව නාලිකාවක පටිගත කළා. මේ සියල්ල නොමිලේ සිද්ධ කරේ. ඒකත් මේ පොදු තත්ත්වය තුළ සිදු වුණු ඉතාමත් හොඳ කාරණයක්. හොඳයි මේ සියලු දේවල් අපි කතා කළේ මාධ්‍ය හා සම්බන්ධ දේවල්, මාධ්‍ය මෙහෙයුමක් සහ මාධ්‍ය විහිං කළ යුතු දේවල් පිළිබඳව.
ඒ සියල්ලට පරිබාහිර කාරණයක් මට සභාපතිතුමා ඔබතුමාගෙන් අහන්න ඕනේ. මේ ප්‍රශ්නේ මම අහන්නේ මේ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපතිතුමා වීම නිසා නෙවෙයි. එක්තරා විදිහකින් ජනාධිපති කාර්යසාධන බලකාය නියෝජනය කරන සමාජිකයෙක් සහ ඊට වඩා වෛද්‍යවරයෙක් ඔබ. ඒ නිසා මේ අවසාන ප්‍රශ්නෙට මට උත්තරයක් දෙන්න. රට ඇතුලේ පවතින විවිධාකාරයේ කරුණු කීපයක් තියෙනවා. එකක් තමයි ඔබ මුලින් සඳහන් කළා මේ රට වහන්න ප්‍රමාද වුණායයි කියන චෝදනාවට උත්තරයක් ඔබතුමා මීට කලින් දුන්නා. ඒ වගේම ඇතැම් තැන්වල චෝදනාවක් තියෙනවා PCR පරීක්ෂණ ප්‍රමාණය හරි අඩුයි. මීට වඩා කරා නම් මීට වඩා ලෙඩ හොයාගන්න පුළුවන් ආදී වශයෙන් විවිධ චෝදනා තියෙනවා. එකක්. දෙක මේක එකට උත්තර දෙන්න දෙක ලේසි. හොඳයි. PCR පරීක්ෂණ ගැන ඇත්තටම කියනවා නම් PCR පරීක්ෂණ ප්‍රමාණය තීරණය වෙන්නේ COVID-19 වසංගතය මර්ධනය කිරීමට ඒ රටේ ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල පදනම් කරගෙන තමයි PCR පරීක්ෂණ ප්‍රමාණය තීරණය වෙන්නේ. දැන් අපි උදාහරණයක් ගමු. දැන් ඔය දැනට මේ රෝගය බහුල වශයෙන් පැතිරිලා ගිය රටවල් වල උනේ මොකද්ද? රෝගියෙක් ආවම ඒ රෝගියා නියම වෙලාවේ හඳුනගන්නේ නැහැ. එයා සමාජගත වෙනවා. එයාගෙන් තව විශාල ගානකට ඒගොල්ලන්ගෙන් තවත් විශාල ගණන් වලට මේ විදිහට පැතිරිලා යනවා. මෙහෙම පැතිරිලා ගිය රටක අනිවාර්යයෙන්ම PCR පරීක්ෂණ විශාල සංඛ්‍යාවක් අනිවාර්යයෙන්ම කරන්න වෙනවා. නමුත් අපේ රටේ මොකද්ද උනේ? යම්කිසි රෝගියෙක් හඳුනගත්ත ගමන් ඒ රෝගියාගෙන් වෙන කිසිම කෙනෙකුට යන්න තියෙන අවස්ථාව වළක්වලා එයා එක්ක සම්බන්ධකම් තිබිච්ච සියලුම දෙනා හඳුනගෙන අරන් යනවා. අරන් ගියාට පස්සේ අපි PCR පරීක්ෂණ අර සෑහෙන ගාණක් කරන්න නිකන් සමාජයේ තිබුණා නම් කරන්න වෙන එක අපි බොහොම සීමිත සංඛ්‍යාවකට සීමා කරගන්නවා. එතකොට අපේ රටේ අපි COVID-19 වසංගතය මර්ධනය කරන්න අර අරංගිය විශේෂිත ක්‍රමවේදයේ හින්දා තමයි අපිට එච්චරම ලොකු PCR පරීක්ෂණ ගානක් කරන්න අවශ්‍ය නොවුනේ. එම නිසා කාටවත් ඒක චෝදනාවක් විදිහට එල්ල කරන්න බෑ. තවත් පැත්තකින් කියන දෙයක් තමයි රටේ COVID-19 වසංගතය ව්‍යාප්ත නොවුනේ රෝගීන් අඩුවෙන් වාර්තා වුණේ අපේ රට උණුසුම් රටක් වීම නිසා කියලා. මේකේ විද්‍යාත්මක පදනමක් තියෙනවා. කිසිම විද්‍යාත්මක පදනමක් නැහැ. අපේ රටට යාබදම රට තමයි ඉන්දියාව. මේ ඉන්දියාවේ මම දැක්කා ඊයේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් 43 වගේ අගේ හිටියේ. නමුත් බලන්න දැන් ලෝකේ පළවෙනි තැනට එන විදිහට රෝගීන් සංඛ්‍යාවක් ඇති වීගෙන යනවා. ඒ නිසා ඒක කිසිසේත්ම පිළිගන්න බෑ. එහෙමනම් උෂ්ණත්වය හින්දා මේ රෝගීන් සංඛ්‍යාව අඩු වෙනවා නම් වෛරසය පැතිරීම අඩු වෙනවා නම් එහෙමනම් ඉන්දියාව ඉතාමත්ම මේ වෙලාවේ අඩු මේ ප්‍රතිශතයකට තමයි වෛරසය පැතිරෙන්න ඕනේ. ඒකින්ද ඒකේ කිසිම විද්‍යාත්මක සත්‍යයක් මත තියෙන කාරණයක් නෙමෙයි. ඒක මේ අපේ මේ COVID-19 පාලනය කරන්න රජය කරපු ඉතාමත්ම සාර්ථක වැඩපිළිවෙල එක්තරා විදියක හැල්ලුවකට ලක් කරන්න කියන මතයක් විදියටයි මම දකින්නේ. විදේශගත ශ්‍රී ලාංකිකයන් ලංකාවට ගෙන්වා ගැනීම පිළිබඳවත් මතයක් තියෙනවා. ඇයි මේ අය ගෙන්න ගන්නේ නැත්තේ? මේ අය අපේ රටේ අය නේද කියලා එහෙම මතයක් එක්තරා පැත්තකින් තියෙනවා. තවත් අය කියන ඇයි මේ ගෙන්න ගන්නේ කියලාත් ප්‍රශ්න කරනවා. නෑ අනිවාර්යයෙන්ම විදේශගතව යම් සේවාවන් වල යම් කාරණාවල යෙදිලා විදේශගතව පදිංචි වෙලා ඉන්න අපේ රටේ පුරවැසියන්ට මූලික අයිතිවාසිකමක් තියෙනවා අපේ රටට එන්න. ඒ මූලික අයිතිවාසිකම මොන විදිහටවත් යටපත් කරන්න බෑ. මං හිතන්නේ රජය ඒ ප්‍රතිපත්තිමේ තීරණේ හිටියා. හැබැයි මේ කණ්ඩායම ගෙන්නනකොට අපිට මේ බොහොම මේ සීමාවකින් තොරව කිසිම පදනමකින් තොරව ඕන විදිහට ගෙන්නන්න බෑ. මොකද මේ ගෙන්නන අය අනිවාර්යයෙන්ම නිරෝධායනයකට ලක් කරන්න ඕනේ. එන කෙනෙක් දින 14ක් නිරෝධායන මධ්‍යස්ථානයක තියන්න ඕනේ. ඊට පස්සේ ගෙදර ගිහිල්ලත් තව දින ගණනක් නිරෝධායනය වෙලා ඉන්න ඕනේ. එතකොට මේ නිරෝධායන මධ්‍යස්ථාන වල අපිට තියෙන පහසුකම් ප්‍රමාණය ඉඩ ප්‍රමාණය අනුව තමයි හැම වෙලේම මේ අය ගෙන්නන්නේ. බැරි වෙලාවත් නිරෝධායන මධ්‍යස්ථාන වලට ඇකොමඩේට් මේ අන්තර්ගත කරගන්න බැරි තරම් අපි සීමා රහිතව එකපාරට මේගොල්ලෝ ගෙන්නුවොත් මොකද වෙන්නේ? මේ අය නිසි අයුරින් නිරෝධායනය කරන්නේ නැතුව රට තුල මේ රෝගේ පැතිරීමේ අවදානමක් මතුවෙනවා. එම නිසා ඊ타මත්ම හොඳින් විදේශ අමාත්‍යාංශය, ජනාධිපති කාර්යාලය, ඒ වගේම මේ
ආරක්ෂකාංශ මේ කාරණය ඉතාමත්ම හොඳින් කළමනාකරණය කළා අර නිරෝධායනය කරන්න තියෙන පහසුකම් එක්ක සම්බන්ධ කළා මේ අය නොකොඩවා ගෙන්නනවා. දැන් ඔයගොල්ලෝ මං හිතන්නේ මාධ්‍ය වලින් දකිනවා හැම විටම මේ රෑ 12ට ගුවන් යානයක් ආවයි කියනවා, උදේ පාන්දර ගුවන් යානයක් ආවයි කියනවා, හවස ගුවන් යානයක් ආවයි කියනවා. මං හිතන්නේ මේ පහුගිය පැය 24ට ගුවන් යාන කීපයකින් මේ කණ්ඩායම් ගෙන්නලා තියෙනවා. එම නිසා ඒක අපි චෝදනාවක් විදිහට එල්ල කරන එක හරිම අසාධාරණයි. තවත් කාරණයක් ඔබතුමා වෛද්‍යවරයෙක් වීම නිසාම දේශීය වෛද්‍ය ක්‍රමය සහ මේ බටහිර වෛද්‍ය ක්‍රමය මේ වෙලාවේදී කලපන්න තමයි උත්සාහ කරනවා. මේ රෝගයට ප්‍රතිකාර කරන්න, ඒ වගේම රෝගය වළක්වන්න දේශීය වෙදකමට තැනක් දෙන්නේ නැහැ කියලා චෝදනාවක් තියෙනවා. නෑ ඒක ගැන මම බටහිර වෛද්‍යවරයෙක් විදිහට මම මතයක් ප්‍රකාශ කරන එක සමහරු විශ්වාස කරන එක නෑ. නමුත් මට එක දෙයක් කියන්න තියෙනවා. මොකද අපි කවුරුත් දන්නවා මේ වෛරස් එකට කිසිම බෙහෙතක් බටහිර වෙදකමෙත් වෛරස් එකට බෙහෙතක් හොයාගෙන නැහැ. එතකොට මේ රෝගීන්ගෙන් අපි හොඳටම දන්නවා රෝගය හැදෙන අයගෙන් 82ක් 85ක් විතර කිසිම රෝග ලක්ෂණයක්වත් නැහැ. මේ අපි 5 දෙනා වගේම තමයි පේන්නේ. ඒගොල්ලන්ට මේ වෛරසය ශරීරගත වෙලා තියෙනවා. නමුත් කිසිම රෝග ලක්ෂණයක්වත් නැහැ. තව 120කට කිට්ටු වෙන 15කට 20කට විතර සුළු සුළු රෝග ලක්ෂණ තියෙනවා. එතකොට 101ක් 2ක් විතර තමයි ඊටාත්ම දැඩි අමාරු තත්වයට පත් වෙලා මරණයට පත් වෙන්නේ. ඉතින් අපි හිතමුකෝ මම බොහොම කපටි බුද්ධියක් තියෙන පුද්ගලයෙක් කියලා. මම කියනවා මල් ළඟ තියෙනවා මෙන්න මේ ඖෂධය. මේ ඖෂධය අනිවාර්යයෙන්ම මට අවස්ථාව දෙන්න මේ කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කරන්න, අනිවාර්යයෙන්ම මේ රෝගියා මරණයෙන් ගැලවෙනවා මේක දුන්නාම කියලා. අර COVID-19 රෝගීන් හැම කෙනෙක්ම 100%ක්ම මරණයට පත් වෙනවා නම් අවසානයේ එතකොට නම් මේ බෙහෙත දුන්නා නම් අන්න මෙයා මැරුන්නේ නැහැ බේරුණයි කියලා අපිට කියන්න පුළුවන් මෙන්න මේ බෙහෙතේ තියෙනවා නියම තත්වයක්. ඒකින්ද මේක පිළිගත යුතු ඖෂධයක් කියලා. නමුත් 99%ක්ම මරණයට පත් වෙන්නෙත් නැහැ. සමහරුන්ට කිසිම රෝග ලක්ෂණයක් ඇති වෙන්නෙත් නැහනේ. එතකොට මම මේ බෙහෙතක් දීලා අර 180 රෝග ලක්ෂණයක්වත් එන්නේ නැති පුද්ගලයාට ඊට පස්සේ මම කියනවා බලන්න මං අර බෙහෙත දුන්නා. අර මිනිස්සයා හිටියට වැඩිය හොඳට ඉන්නවනේ කියලා. ඉතින් මේක මේ නියම දේශීය වෙදකමක් තියෙනවා. අපි අවුරුදු දහස් ගණනක ඉඳලා මේ රටේ ඉදිරියට ආපු ඒ දේශීය වෙදකමට අපි ඇත්ත වශයෙන්ම ගරු කරන්න ඕනේ. නමුත් ඒ දේශීය වෙදකම උඩට ගන්න බැරි වෙලා තියෙනවා මේ අවස්ථාවාදීව යම් යම් කපටිකම් කරන යම් යම් පුද්ගලයන්ගේ වැඩහින්දා. එම නිසා නමුත් මම හිතන්නේ ගරු ජනාධිපතිතුමා ගරු සෞඛ්‍ය අමාත්‍යතුමියට උපදෙස් දුන්නා. එතුමාව දේශීය වෛද්‍යවරුන් මං හිතන්නේ එක අවස්ථාවක මුණ ගැහුණා. ඊට පස්සේ මේ පර්යේෂණ තත්වයට පත් කරන්න කියලා මේ දේශීය වෙදකම තුලත් මේ COVID-19 ප්‍රතිකාරයට ගැළපෙන ක්‍රම ප්‍රතිඵලදායක ක්‍රම තියෙනවද කියලා මං හිතන්නේ ඒක දැන් ක්‍රියාත්මක වෙනවා. නමුත් අර චෝදනාව මම ප්‍රතික්ෂේප කරනවා. මොකද අනිත් එක මේ රජයේ රෝහලක් තුල වෙන ප්‍රතිකාර ක්‍රම දෙන්න නීත්‍යානුකූල තත්වයකුත් නැහැ. ඉතින් ඒකට වෙනම පර්යේෂණ කළා ඊට පස්සේ පියවර ගන්න ඕනේ. හොඳයි අපි අද කතා කළේ COVID-19 වසංගත තත්ත්වයේ හැමුවේ වර්තමාන තත්ත්වය පිළිබඳවයි. විශේෂයෙන්ම අපිට ජීවත් වෙන්න සිද්ධ වෙන අනාගතය කොරෝනා වෛරසයේ සමග වෙන්න පුළුවන්. ඒ නිසා අපි සූදානම් වීම වටිනවා. අද දවසට වඩා හෙට දවස පිළිබඳව සැලකිලිමත් වීම වටිනවා. ඒ වෙනුවෙන් මාධ්‍ය කාර්යභාරය පිළිබඳව අද අපි කතා කළේ ජාතික රූපවාහිනී සභාපතිතුමා වෛද්‍ය නිහාල් ජයතිලක මහත්මයාගේ අදහසකට අනුව මේ සාකච්ඡාව සඳහා විවිධ මාධ්‍ය ආයතනවල ප්‍රධානීන් කැඳවා ගන්නටත් කටයුතු සම්පාදනය වුණා. ඒ වෙනුවෙන් ස්තුතිවන්ත වෙනවා විශේෂයෙන්ම වෛද්‍ය නිහාල් ජයතිලක මහත්මයාට ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපතිතුමාට සහ කොවිඩ් මර්ධන ජනාධිපති කාර්ය සාධන බලකායේ සමාජිකයෙක් ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශයේ පුලේකම්වරයෙක් සහ අනිකුත් ආයතන ගණනාවක ප්‍රධානියෙක් විදිහට කටයුතු කරපු ඔබතුමාගේ දැනුම අත්දැකීම් මේ සියල්ල මේ ස්ථානෙට කැඳවා ගැනීම පිළිබඳව ඔබතුමාට පළවෙන් බොහොම ස්තුතියි. ඒ වගේම ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයට අපි මේ වෙලාවේදී ස්තුතිවන්ත වෙනවා. ඒ සංගමය නියෝජනය කරමින් මාධ්‍ය ආයතන දෙකක ප්‍රධානීන් දෙදෙනෙක් අද සාකච්ඡාව සඳහා සහභාගී වුණා. දෙරණ මාධ්‍ය ජාලයේ උපසභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංසදයේ ලේකම්තුමා ලක්සිරි වික්‍රමගේ මහත්මයා ඔබතුමන්ටත් බොහොම ස්තුතියි. ඒ වගේම රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ජනාධිපති කාර්ය සාධන බලකායේ සමාජික නාලක කළුවැව මහත්මයාත් එක්ක තුන ඔබතුමන්ටත් බොහොම ස්තුතියි.
මා පෙර සඳහන් කළ ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංසදයේ විධායක කමිටු සමාජික ඒ වගේම වර්තමානයේ ස්වර්ණවාහිනී ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී සුදේව හෙට්ටිආරච්චි ඔබටත් බොහොම ස්තුතියි සාකච්ඡාව වෙනුවෙන්. අපි මේ සාමූහිකත්වයක මුතුකම පවත්වා ගමු. ඒ ඔස්සේ COVID-19 පරාජය කරන්න, රට ඒකරාශී කරන්න, රට සන්නද්ධ කරන්න, හැම දෙයකින්ම ශක්තිමත් කරන්න අපි අපේ ශක්තිය ධෛර්යය මුදා හරිමු. ඒ වෙනුවෙන් ඔබ හැම දිනකටමත් ආරාධනා කරමින් ප්‍රේක්ෂකතුන් ඔබට නිදුක් නිරෝගී බව ප්‍රාර්ථනා කරමින් සමු ගන්නට අවසරයි. ඔබ හැම දිනකටම යහපතක් වේවා.